ආයිබන් පුතේ අද ඔයාලා ඇවිල්ලා තියෙන පුතේ රසායනික විද්‍යාවේ ඕගනික් කියන කොටසට. ඕගනික් කියන්නේ මොකද්ද? කාබනික රසායනය කියන කොටසට පුතේ ඇවිල්ලා තියෙන්නේ. හරිද? එතකොට මේ ඕගනික් කියන්නේ දැන් අපේ රසායනික විද්‍යාවේ ඕගනික් කියන්නේ අපේ රසායනික විද්‍යාවේ පුතේ වැදගත්ම කොටස. ඒ කියන්නේ අපේ දැන් පේපර් එක ලකුණු 100න් ලකුණු 30ක් විතර වෙන්නේ මොකෙන්ද? මේ කාබනික රසායන නැත්තම් ඕගනික් කියන කොටසෙන් තමයි පුතේ එන්නේ. මේකට අමතරව මොනවද තියෙන්නේ? ජෙනරල් කෙමිස්ට්‍රි තියෙනවා. ඊට අමතරව ෆිසිකල් කෙමිස්ට්‍රි තියෙනවා. ඒ කියන්නේ ජෙනරල් කෙමිස්ට්‍රි කියන්නේ සාමාන්‍ය රසායනය. ෆිසිකල් කෙමිස්ට්‍රි කියන්නේ භෞතික රසායනය. ඊට අමතරව තියෙනවා පුතේ ඕගනික් කෙමිස්ට්‍රි. ඒකට කියනවා කාබනික රසායනය. ඊට පස්සේ තියෙනවා පුතේ ඉනෝගනික් කෙමිස්ට්‍රි තියෙනවා. ඒකට අපි කියනවා මොකද්ද? අකාබනික රසායනය. අවසාන කොටස තියෙනවා පුතේ මොකද්ද? ඉන්ඩස්ට්‍රියල් ඇන්ඩ් එන්වයරන්මන්ට් කෙමිස්ට්‍රි නැත්නම් කර්මාන්ත රසායනය සහ අනිත් මොකද්ද? පාරිසරික රසායනය. හරිද? එතකොට අපි මේ කොටස් පහෙන් රසායනික විද්‍යාවේ වැදගත්ම කොටසක් වන මොකද්ද පුතේ? කාබනික රසායනයේ කොටස ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට ඔයාලට මෙන්න මේ මාසෙම ඔයාලට මේ ක්ලාස් එක හොඳයිද කියලා බලන්න හැමදාම සිකුරාදා හවස 6ට ඇවිත් බලන්න පුළුවන්. ඕකේ? එහෙනම් පුතේ ඕගනික් කෙමිස්ට්‍රි කියලා ලියා ගන්න. නැත්නම් කාබනික රසායනය. නගල මාර්තු කියලා ලියා ගන්න. ඕගනික් කෙමිස්ට්‍රි නැත්නම් කාබනික රසායනය. හරි. ඉතින් යමු. පුතේ මේ ඕගනික් කෙමිස්ට්‍රි හොඳලා ගන්න. මේ ඕගනික් කෙමිස්ට්‍රි වලට අපිට අයිති වෙනවා පාඩම් 4ක්. රසායනික විද්‍යාවේ පාඩම් 4ක් අයිති වෙනවා. මෙන්න මේ කොටස පුතේ වෙනම කොටසක් ලෙස අපිට ඕන එක්කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. හරියට ඉගෙන ගත්තොත් විභාගයේ ලේසිම කොටස, හරියට තීර ටික ඉගෙන ගත්තේ නැති වුණොත් විභාගයේ තියෙන අමාරුම කොටස වන්නේ මොකද්ද? ඕගනික් කොටස. මේක පුතේ එන සරලයි. අපි පුතේ ෂෝට් නෝට්ස් ඊට අමතරව පේපර්ස් පුතේ ගොඩක් කරනවා. එතකොට ඔක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. හරිද? එතකොට මේ ඕගනික් එකට අයිති වෙනවා 7 වෙනි පාඩමේ ඉඳන් 10 වෙනි පාඩම් ලෙසන්ස් දක්වා මෙන්න මේ ඕගනික් වලට අයිති වෙනවා. ඒ කියන්නේ 7 වෙනි පාඩමයි 8 වෙනි පාඩමයි 9 වෙනි පාඩමයි 10 වෙනි පාඩමයි කියන කොටස් ඒ කියන්නේ පාඩම් 4ම පුතේ අයිති වෙනවා. මොනවද මේ කට්ටියගේ 7 වෙනි පාඩමේ තියෙන්නේ? 7 වෙනි පාඩමේ තියෙන්නේ කාබනික රසායනයේ මූලික සංකල්ප. කාබනික රසායනයේ මූලික සංකල්ප 7 වෙනි පාඩම. 8 වෙනි පාඩම මොකද්ද පුතේ? හයිඩ්‍රෝකාබන හා හැලජනීකృత හයිඩ්‍රෝකාබන. 9 වෙනි පාඩම මොකද්ද මයි පුතේ? ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග. 10 වෙනි පාඩම මොකද්ද මයි පුතේ? नाइट्रोजन अडंगु කාබනික සංයෝග. මට පුතේ කියන්න බලන්න ඕගනික් කෙමිස්ට්‍රි. ඒ කියන්නේ කාබනික රසායනයට අපගේ විෂය නිර්දේශයෙන් පාඩම් වර්ග 4ක් තියෙනවා. මොනවද?
කාබනික රසායනයේ මූලික සංකල්ප නැත්නම් basic concept of organic chemistry. ඊළඟට 8 වෙනි පාඩම තියෙනවා. මොකද්ද පුතේ 8 වෙනි පාඩම? හයිඩ්‍රෝකාබන හා හැලජනීකృత හයිඩ්‍රෝකාබන. ඊළඟට පුතේ 9 වෙනි පාඩම තියෙනවා ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග. ඊළඟට පුතේ 10 වෙනි පාඩම තියෙනවා මොකද්ද? නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග. ලියා ගන්න organic chemistry කියලා ලියා ගන්න පුතේ. organic chemistry කියලා ලියා ගන්න. රසායනික විද්‍යා විෂය නිර්දේශයේ රසායනික විද්‍යා විෂය නිර්දේශයේ 7 වෙනි පාඩමේ සිට රසායනික විද්‍යා විෂය නිර්දේශයේ 7 වෙනි පාඩමේ සිට 10 වෙනි පාඩම දක්වා 10 වෙනි පාඩම දක්වා කොටස කාබනික රසායනය කොටසට අයිති වේ. කොටස කාබනික රසායනය කොටසට අයිති වේ. කාබනික රසායනය කොටසට අයිති වේ. හරි පුතේ පාඩම් ටික ලියා ගන්න ටක් ගාලා. මොකද්ද 7 වෙනි පාඩම? කාබනික රසායනයේ මූලික සංකල්ප. 8 වෙනි පාඩම මොකද්ද පුතේ? හයිඩ්‍රෝකාබන සහ හැලජනීකృత හයිඩ්‍රෝකාබන. 9 වෙනි පාඩම මොකද්ද? ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග. 10 වෙනි පාඩම මොකද්ද? මොකද්ද පුතේ? නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග. ටක් ගාලා ලියා ගන්න ඕක. පුතේ මේ නම්බරයට කෝල් එකක් දෙන්න. ඔයාලගේ මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් පුතේ මම පන්තියේ කතා කරන්න කැමති නෑ. ඔයාලා WhatsApp එකට ඕන වෙලාවක මැසේජ් එකක් දාලා ඔයාලට කෙමිස්ට්‍රි මොනවා හරි දැනගන්න ඕන නම් නැත්නම් ඔයාලගේ මගේ ක්ලාස් සිස්ටම් වලින් දැනගන්න ඕන නම් පුතේ ඒකට කෝල් එකක් ගන්න. හරිද? මොකද පන්ති අපි වැඩ කරමු පුතේ. වැඩ කරොත් තමයි කොට යන්න පුළුවන්. හරිද? ලියවද? ලියවද පුතේ? ලියවද? අග්ගලා පුතේ 7 වෙනි පාඩම මොකක්ද ආයලුවට දාගන්න? කාබනික රසායනයේ මූලික සංකල්ප. 8 වෙනි පාඩම මොකක්ද? හයිඩ්‍රෝකාබන සහ හැලජනීකృత හයිඩ්‍රෝකාබන. 9 වෙනි පාඩම මොකක්ද පුතේ? ඔක්සිජන් අඩංගු හයිඩ්‍රෝකාබන. ඊට පස්සේ 10 වෙනි පාඩම මොකක්ද පුතේ? නයිට්‍රජන් අඩංගු හයිඩ්‍රෝකාබන. හරියට ඉගෙන ගන්න පුතේ ඈ. හරි පුතේ ලියා ගන්න. අපි මුලින්ම කතා කරන්න යන්නේ කාබනික රසායනයේ මූලික සංකල්ප. ලියා ගන්න. කාබනික රසායනයේ මූලික සංකල්ප. basic concept of organic chemistry. ඉංග්‍රීසි ඉගෙන ගන්න පුතේ ගිහිල්ලා කැම්පස් එකට ගිහිල්ලා ඉගෙන ගත්තේ බැරි වෙයි ඈ. කාබනික රසායනයේ මූලික සංකල්ප 7 වෙනි පාඩම. හරිද? කාබනික රසායනයේ මූලික සංකල්ප 7 වෙනි පාඩම.
හරි. දැන් මම මේ මූලික සංකල්ප වලට යන්න කලින් මම පුතේ ඔයාලට මෙන්න මේ කොහොමද ඕගනික් කෙමිස්ට්‍රි නැත්නම් කාබනික රසායනයේ කොටසෙන් විභාගයට අහන්නේ. විභාගයට අහන්නේ කොහොමද ඕගනික් කෙමිස්ට්‍රි නැත්නම් කාබනික රසායනයේ කොටසෙන්. පුතේ ඉරිගහන පේපර් එකේ නැත්නම් MCQ පේපර් එකේ 12කට 15ක් අතර ප්‍රමාණයක් ඕගනික් වලින් අහන්නේ. MCQ ඉරිගහන 50න් 12ක් 15ක් විතර අහන්නේ මොකෙන්ද පුතේ? මොකෙන්ද? ඕගනික් වලින් තමයි අහන්නේ. ඊළඟට ස්ට්‍රක්චර් පේපර් එකේ නැත්නම් ව්‍යුහගත පේපර් එකේ ස්ට්‍රක්චර් පේපර් එකේ හතරවෙනි ප්‍රශ්නය පුතේ ලකුණු 100ක් අහනවා. ඒ ලකුණු 100ක් අහන්නේ මොකෙන්ද? ඕගනික් ප්‍රශ්නකින්. මොනවාගෙන්ද අහන්නේ? සමාව යවිකතාවය කියලා අපි ඉගෙන ගන්නවා පුතේ. අන්නේ කොටසෙන් තමයි අපි ඉගෙන ගන්නේ. ඊළඟට essay paper එකේ 8වෙනි ප්‍රශ්නය. essay එකේ 8වෙනි ප්‍රශ්නය. මොකෙන්ද පුතේ අහන්නේ? ලකුණු 150ක් අහනවා. කාගෙන්ද? ඕගනික් වලින්. එතකොට පුතේ මෙන්න මෙයා දෙන්නේ 1000න් 250ක්ම අහන්නේ මොනවාගෙන්ද? ඕගනික් වලින්. ඉරිගහන 15යි මෙතන 12.5යි සාමාන්‍යයෙන් 30කට ආසන්න සංඛ්‍යාවක් අපිට ඕගනික් කෙමිස්ට්‍රි වලින් තමයි පුතේ එන්නේ. හොඳට ඔළුවට දාගන්න මේක බැරි වුණොත් අපිට කවදාවත් කෙමිස්ට්‍රි වලට ඒකක් ගන්න වෙන්නේ නැහැ. ඔයාලා දැකලා ඇති මගේ කලින් පුතේ YouTube එකේ වීඩියෝ එකක් තියෙනවා පරිවර්තන 50ක් ක්ලියර් එකක්. පොඩ්ඩක් ගිහලා බලන්න ඕවා. ඒතර පුතේ ඒවා බැලුවාන් පස්සේ ඔයාලට තේරෙනවා කොහොමද ඒවා කරන්න කියලා. හරිද? මෙන්න මේ ආකාරයට තමයි පුතේ විභාගෙට ඕගනික් ලකුණු හම්බ වෙන්නේ. හරිද? මෙන්න මේ essay question එකේ MCQ වල නම් පුතේ අපි කොහොමද දන්නවා ඉරි ගහන්න තියෙන්නේ. ඉරි ගහනවා 5ක් තියෙනවා. ඒකත් එක්ක අපිට ගොඩ දා ගන්න පුළුවන්. ස්ට්‍රක්චර් එකේ තියෙන්නේ පුතේ සමාවයවිකතාවය ලකුණු 100ක් හම්බ වෙනවා. essay එකේ තියෙන්නේ පුතේ කාබනික රසායනයේ පරිවර්තන සහ යාන්ත්‍රණ ලියන්න තමයි පුතේ මෙන්න මේක එන්නේ. හරිද? ඒක නිසා පුතේ හරියට අපි ගොඩ දාගමු. හරිද? හරි. මම මේක නිකන් පුතේ කිව්වේ පේපර් එක ගැන පොඩ්ඩක් දැනගන්න ඕන හින්දා. ලියාගන්න මාතෘකාව කාබනික රසායනයේ මৌলিক සංකල්ප. හරිද? නැත්නම් basic concept of organic chemistry මොන පාඩමද පුතේ? 7 වෙනි පාඩම. අග්ගා ලියාගන්න. 7 වෙනි පාඩම basic concept of organic chemistry. අග්ගා ලියාගන්න පුතේ මාතෘකාව. මාතෘකාවට අග්ගා ලියාගන්න. හරි අග්ගාලා. හරි. නොවැම්බර් මාසෙත් පුතේ ඔයාලට පන්තිය නොමිලේ. ඇවිල්ලා බලන්න අපේ ඕගනික් කොහමද ඔයාලා පරිවර්තනයක් බැරි වුණොත් මම පුතේ නොමිලේ උගන්වනවා. අපේ පුතේ ඕනෑම පරිවර්තනයක් උගන්වන්න පුළුවන්. ඔයාලට පුතේ මාසෙම ඇවිල්ලා බලන්න ඔයාලට යම් කිසි දෙයක් හරියට ඇවිල්ලා බැරි වුණොත් පුතේ එහෙම වෙන්න විදියක් නැහැ ජීවිතේට. අවුරුදු 8ක පළපුරුද්දේදී එහෙම උනේ නැහැ කවදාවත්. හරිද? හරි. පුතේ බලා ගන්න කාබනික රසායනය. කාබනික රසායනය කියන්නේ මොකද්ද? මුලින්ම තියෙන්නේ අපි සංකල්ප ගැන ඉගෙන ගන්න තමයි තියෙන්නේ. 7 වෙනි පාඩමේ. මොකද්ද මේ කාබනික රසායනය කියලා කියන්නේ? මේ කාබනික රසායනයේදී
අපි ඉගෙන ගන්නේ මොනවා ගැනද? කියන්න බලන්න. කාබනික රසායනද අපි ඉගෙන ගන්න පුතේ කාබනික සංයෝග ගැන හැදෑරීමක් තමයි අපි කාබනික රසායනයේදී අපි කරන්නේ. ලියාගන්න. කාබනික රසායනයේදී කාබනික සංයෝග පිළිබඳව හැදෑරීම සිදු කරයි. කාබනික රසායනයේදී කාබනික සංයෝග පිළිබඳව හැදෑරීම සිදු කරයි. මොකද පුතේ? කාබනික රසායනයේදී පුතේ ඉගෙන ගන්න මොනවා ගැනද? කාබනික සංයෝග. මේ දවස්වල පුතේ ආණ්ඩුවේ බොරුවට කියනවා පුතේ මේ කාබනික සංයෝග අකාබනික සංයෝග ගැන පුතේ. ඔයාලා මේක ඉගෙන ගත්තට පස්සේ ඔය ආණ්ඩුව එහෙම කියන බොරු ගැන පුතේ ඔයාලට දැනගන්න පුළුවන්. හරිද? මොකද්ද මේ කාබනික සංයෝගයක් කියලා කියන්නේ? කාබනික සංයෝගයක් කියන්නේ මොකද්ද පුතේ? මෙන්න මේ කාබන් එයාගේ ලක්ෂණ තීරණය කරන. ඒ කියන්නේ පුතේ කාබන් තමයි ලක්ෂණ තීරණය කරන්නේ. අන්න එවැනි එවැනි සංයෝග වලට අපි කියන මොකක් කියලාද? කාබනික සංයෝග. ඒ කියන්නේ කාබන් සුවිශේෂී ලක්ෂණ ඉදිරිපත් කරන කාබනික සංයෝග වලට අපි කියන පුතේ මොනවා කියලාද? කාබනික සංයෝග කියලා. ලියා ගන්න. කාබනික සංයෝගයක් යනෝ කාබන් සුවිශේෂී ලක්ෂණ දක්වන කාබනික සංයෝගය යනෝ කාබන් මූලික ලක්ෂණ දරන සංයෝග වේ. එතන පුතේ මේ කාබනික සංයෝග වලට වැඩිපුරම අපිට දායක වෙන්නේ මොනවද? කාබන් කියන මූලද්‍රව්‍ය. ඊට අමතරව පුතේ දායක වෙනවා හයිඩ්‍රජන්, ඔක්සිජන් මූලික වශයෙන්. ඊට පස්සේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, සල්ෆර් කියන කට්ටියත් අපිට తాවකාලික විදියට මෙන්න මේ කාබනික සංයෝග ගොඩනගන්න අපිට වැදගත් වෙනවා. ලියාගන්න. කාබනික සංයෝග සඳහා මූලික වශයෙන් කාබන් මූලද්‍රව්‍ය වැදගත් වන අතර ඊට අමතරව හයිඩ්‍රජන් ඔක්සිජන් මූලික වශයෙන් වැදගත් වේ. සමහර කාබනික සංයෝගවල ඒක ලියා ගන්න. සමහර කාබනික සංයෝගවල नाइट्रोजन फॉस्फरस हो समहार कार्बनिक संयोगवल नाइट्रोजन फॉस्फरस हो स्वल्प पवति समहार कार्बनिक संयोगवल नाइट्रोजन फॉस्फरस हो स्वल्प पवति හරි. තේරුණාද මේ පුතේ? හරි. ඉදිරියට යමු.
ඉදිරියට යමු. එයා පුතේ ගොඩක් ලේසි ඈ. හරි. මම මාතෘකාව මකනවා. අපි අද පටන් ගත්තේ 7 වෙනි පාඩම. හරිද? හරි. එතන පුතේ මෙන්න මේ පාඩම ඉගෙන ගද්දී අපිට වැදගත්ම වෙන මූල ද්‍රව්‍ය මොකද්ද පුතේ? කාබන් කියන මූල ද්‍රව්‍ය තමයි පුතේ අපිට වැදගත් වෙන්නේ. මෙන්න මේ කාබන් කියන මූල ද්‍රව්‍ය තමයි පුතේ වැදගත් වෙන්නේ. ඇයි හැම කාබනික සංයෝගයකම තියෙන පුතේ මොනවද? කාබන් සුවිශේෂී ලක්ෂණයක් දරනවා. කාබන් නැතුව කාබනික සංයෝගයක් තියෙනවද පුතේ? නැහැ. එහෙම තියෙන විදිහක් නැහැ. සමහර අකාබනික සංයෝගවල කාබන් පවතිනවා. නමුත් කාබන් නොමැති කාබනික සංයෝග මේ ලෝකේ නැහැ. හැම කාබනික සංයෝගයකම තියෙන මොකද්ද? කාබන් තියෙනවා. දැන් දැක්ක නේද මේ දවස්වල රජයෙන් ගෙනාවා KCl කියලා කාබනික පොහොර කියලා. නේද පුතේ? ඒ KCl කියන්නේ අකාබනික පොහොර జాතියක්. හරි කාබනික ද්‍රව්‍ය මිශ්‍ර කරලා. හරි එහෙම කියන්න ඕන. හරි. පුතේ ඒක අපි ඕගනික් එක්ක සංකේත හැටියට දෙන්නවා පුතේ. මේ පාඩමෙදි මම ඕගනික් පාඩ සංකේත කියලා දෙනවා. කොහොමද ඕනෑම සංයෝගයක් නාමකරණය කරන්න කියලා කියලා දෙනවා. සමාව්‍යාපිතාව කියලා කොටසක් තියෙනවා පුතේ. ඊට පස්සේ යාන්ත්‍රණය කියලා කොටසක් තියෙනවා. හරිද? ඊට පස්සේ අපිට කොටස් තියෙනවා හයිඩ්‍රෝකාබන ගැන ඉගෙන ගන්න තියෙනවා. හෙලෝ හයිඩ්‍රෝකාබන ගැන ඉගෙන ගන්න තියෙනවා. මධ්‍යසාර ගැන ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ ඇල්ඩිහයිඩ් කීටෝන ඉගෙන ගන්න තියෙනවා පුතේ. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙනවා කාබොක්සිලික් අම්ල, අම්ල හෙලයිඩ්, ඇමීන, ඒමයිඩ් කියන අපිට කොටස් ටික ඉගෙන ගන්න තියෙනවා. එන්න සරලයි. හරිද? හරිද? එන්න සරලයි. පුතේ මම පොඩි වීඩියෝස් ටිකක් දාලා දෙනවා නම් ඕගනික් සම්බන්ධව ඒක පොඩ්ඩක් ගිහලා බලන්න. හරි. ඇයි මේ කාබන් කියන එක්කෙනා මෙන්න මේ කාබනික සංයෝග හදද්දී වැදගත් වෙන්නේ? හේතුවක් තියෙන්න බෑනේ. මොකද්ද මේ කාබන්ගේ වැදගත්කම? කියන්න බලන්න. අංක 1 කියන්න බලන්න පුතේ. මෙන්න මෙයාගේ සංයුජතාවය කාබන්ගේ කීයද පුතේ? 4යි. ඒ කියන්නේ වටේ තියෙන පුතේ බැඳෙන්න පුළුවන් තියෙන හැකියාව තියෙනවා 4ක්. මෙන්න මේ වගේ අපිට උපරිම ඕනනම් 4ක් බඳන්න පුළුවන්. ඒතර සංයුජතාවයේ 4ක් කියන්නේ ඇයි වැදගත්කම? එතකොට මෙයාට සංයුජතාවයේ 4ක් වගේ කෙනෙක් වුණාම මොකද වෙන්නේ? මෙයාට පුතේ වටපිටාවට බැඳිලා ලොකු දාම හදන්න පුළුවන්. තේරෙනවද? ලොකු දාම හදන්න පුළුවන් පුතේ. මෙන්න මේ වගේ දිග දාම හදන්න පුළුවන් සංයුජතාවයේ 4ක් කියන වැදගත්කම. ලියා ගන්න. පළවෙනි මාතෘකාව ලියා ගන්න පුතේ. කාබනික සංයෝග සඳහා කාබන් වැදගත් වීමට හේතු කාබනික සංයෝග සෑදීම සඳහා කාබන් වැදගත් වීමට හේතු කාබනික සංයෝග සඳහා කාබන් වැදගත් වීමට හේතු හරිද පුතේ? කාබන් වැදගත් වීමට හේතු අංක 1 ලියා ගන්න. සංයුජතාවය 4ක් වීම. අංක 1 ලියන්න පුතේ. සංයුජතාවය 4ක් වීම. ඒක යටතේ විස්තර කිරීම ලියන්න. එවිට කාබන් සඳහා දිගුදාම සෑදීමේ
හැකියාවක් පවති. හැකියාවක් පවති. හරිද පුතේ? හැකියාවක් පවති. අංක 2 ලියා ගන්න. හැකියාවක් පවති. සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ අඩුවීම. ලියා ගන්න. අංක 2 සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අඩුවීම. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අඩුවීම. සාපේක්ෂ පරමාණු ස්කන්ධය අඩුවීම. මේ සාපස් අඩු වුණාම මොකද වෙන්නේ පුතේ? මෙයාලගේ බර අඩුයි. ගොඩක් බර අඩුයි. ගොඩක් බර අඩු නම් මොකද වෙන්නේ? මෙයාලා පුතේ ඕනෑම කාබනික සංයෝගයක පැවතීම හැකියාව තියෙනවා. හරිද? තියාගන්න. සාපේක්ෂ පරමාණු ස්කන්ධය අඩු නිසා සාපේක්ෂ පරමාණු ස්කන්ධය අඩු නිසා ඕනෑම කුඩා සංයෝගයක සාපේක්ෂ පරමාණු ස්කන්ධය අඩු නිසා ඕනෑම කුඩා සංයෝගයක කාබන් දැකගත හැකිවීම. හරි. තුන්වෙනි ලක්ෂණය. මම මෙතන ලියන්නම්. තුන්වෙනි ලක්ෂණය. දිගු දාම සෑදීමට ඇති හැකියාව. ලියන්න තුන්වෙනි ලක්ෂණය. දිගු දාම සෑදීමට ඇති හැකියාව. දිගු දාම සෑදීමට ඇති හැකියාව. දිගු දාම සෑදීමට ඇති හැකියාව. ලියන්න. ඒකේ අර්ථය තියාගන්න. කාබන් හට තවත් පරමාණු විශාල සංඛ්‍යාවක් සමග කාබන් හට තවත් පරමාණු විශාල සංඛ්‍යාවක් සමග බැඳීමට හැකියාව ඇති නිසා දිගුදාම සෑදීමේ හැකියාව ඉතාමත් වැඩිය. හරි. අපි දැන් කාබන් ගැනත් ඉගෙන ගත්තා පුතේ. තේරුණාද? ඕකේ. හරිද පුතේ? හරි. දැන් පුතේ අපි ඊළඟට කරන්න යනවා. අපි පුතේ ක්‍රියාකාරී කාණ්ඩ කොටස් වලට ගිහිල්ලා හරිද? අපි පුතේ ලස්සනට අද අඳුනගන්නේ කොහොමද? දැන් ඔයාලගේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් පළවෙනි දවසේ වෙලා මොකද කරන්නේ? ඉස්කෝලේ ටීචර් කෙනෙක් අපි ඉස්කෝලේට ආපු ඒ මිස් පළවෙනි දවසේ මොකද කරන්නේ? නැගිටින්න පුතේ. ඔයාගේ නම ගම විස්තර කියන්න. එහෙම කියනවා. දැන් එහෙම කියනවා.
පටන් ගන්නවා. දැන් මම පළවෙනි එක නැගිට්ටා. මගේ නම හරිඳු. මගේ ඉස්කෝලේ සෙන්ට් ඇන්තනීස් කොලෙජ්. ඊට පස්සේ මම කොහෙද ඉන්නේ කියලා කිව්වා වාඩි වුණා. ඔන්න ඔය වගේ පුතේ පන්තිය ගැනම අද අපි නම් ටික තමයි ඉගෙන ගන්න යන්නේ. දැන් පළවෙනි දවසේ ආවම කවුරුත් දන්නවද? මිස් දන්නවද? අරු මොකාද? මූ මොකාද? අරුගේ චරිත කොහමද? මුගේ චරිත කොහමද කියලා පුතේ ඒ ගුරුවරයා දැනගන්නේ නැහැ වගේ තමයි. ඔයාලත් මුලින්ම ගිහිල්ලා එයාගේ ඔක්කොම දන්නේ නැහැ. අද අපි පටන් ගන්නවා එක එකාගේ හඳුනා ගැනීම. පටන් ගන්නවා. මගේ නම හයිඩ්‍රෝකාබන. හයිඩ්‍රෝකාබන හරි. මොකක්ද ලක්ෂණය මේක? වර්ග කීයක් තියෙනවද? 4ක් තියෙනවා. වාඩි වුණා. ඊළඟට පටන් ගත්තා හේලෝ හයිඩ්‍රෝකාබන වලට ගියා. මොකද්ද නම? හේලෝ හයිඩ්‍රෝකාබන. මොකද්ද හේලෝ හයිඩ්‍රෝකාබන කියන්නේ? හරි. වර්ග කීයක් තියෙනවද? හරි. වාඩි කෙරුවා. ඊළඟට මධ්‍යසාර වලට ගියා. මධ්‍යසාර ගැන මධ්‍යසාර යනු මොකක්ද කියලා දැනගත්තා. ඊට පස්සේ මධ්‍යසාර වර්ග ගැන ඉගෙන ගත්තා. හරි. වාඩි වෙලා කියලා කිව්වා. ඊට පස්සේ ඇල්ඩිහයිඩ් කීටෝන ඔන්න ඔය වගේ පුතේ හැම එක්කෙනාගේ අපි පෙනුමයි මූලික හඳුන්වා දීමයි තමයි basic concept of inorganic chemistry නැත්නම් කාබනික රසායනයේ මූලික සංකල්ප යටතේදී කියලා දෙන්නේ. තේරුණාද පුතේ? අන්න ඒක හොඳට මොලේ ඇතුව ලස්සනට පුතේ අහගන්න. තේරුණාද? හරි. ඊට කලින් චුට්ටක් පුතේ අපිට පොඩි පොඩි ක්‍රියාකාරී කාණ්ඩ වලට යන්න කලින් පොඩි පොඩි කෑලි ගැන ඉගෙන ගන්න තියෙනවා. එතකොට මෙන්න මේ කාබන් දාමය සම්පූර්ණයෙන්ම පුතේ තනි බන්ධන වලින් තියෙනවා නම් මෙන්න මේ කාබන් දාමය සම්පූර්ණයෙන්ම තනි බන්ධන වලින් තියෙනවා නම් අපි කියනවා පුතේ සංතෘප්තයි. ඇයි ඒ? මෙයාලා හැමෝගෙම පුතේ සංතෘප්ත වෙලා තියෙන්නේ. සංතෘප්ත කාබනික සංයෝගයක් කියලා. මෙන්න මේ කාබන් දාමයේ ඇතැම් ස්ථානවල මෙන්න මේ වගේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන වගේ තියෙනවා නම් අපි කියනවා පුතේ කවුරු කියලාද? අසන්තෘප්ත කාබනික සංයෝගයක් කියලා. දැක්කද? කාබන් දාමය සම්පූර්ණයෙන්ම තනි බන්ධන වලින් යුක්තයි නම් අපි කියන මොකක් කියලාද? සංතෘප්ත කාබනික සංයෝගයක්. කවුද? සංතෘප්ත කාබනික සංයෝගයක් කියලා. කාබනික දාමය පුතේ මයික් එක ඔෆ් කරගන්න. ඔයාලට මේ හැමෝටම ෆ්‍රී කරන එක නවත්ත ගන්න එපා පුතේ ඈ. හරිද? මම පුතේ ගොඩක් ළමයිට උදව් කරනවා. ඒකට පුතේ සාධාරණයක් කරන්න ඕන. හරිද? මේ නොවැම්බර් මාසෙම ඔයාලට පුතේ ඕනෑම එක්කෙනෙක්ට ඕගනික් හරියට දැනගන්න. හරියට ගොන්න ගුරුවරයෙක් ගැන දැනගන්න තමයි පුතේ මේ පන්තිය කරන්නේ. ඔයාලා ඇවිල්ලා බලන්න දවස් 4ම. ඇවිල්ලා බලන්න පුතේ. ඇවිල්ලා බලද්දි මගේ පන්තියට අමතරව මේ පන්තිය කරන්න පුතේ මගේ පන්ති ළමයි ඉන්නේ නැහැ. අමතර පුතේ නොමිනේ පන්තියක් කරන්නේ. අමතර ළමයි ඉන්න ඇවිල්ලා පොඩ්ඩක් මගේ ගැන හොඳයි නැත්නම් කියලා බලන්න තමයි කරන්නේ. මේ නොවැම්බර් මාසේ දවස් 4 හරියට ඉගෙන ගන්න පුතේ මයික් එක ඔෆ් කරලා හරියට ඉගෙන ගන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ යටින් මැසේජ් එකක් දාන්න. අපි පුතේ පුළුවන් තරම් සාකච්ඡා කරලා ක්ලාස් එක පුළුවන් තරම් යම් පළවෙනි දවසේ විතරයි පුතේ මම පැය දෙකක් කරන්නේ. ඊට පස්සේ හැමදාම පැය 3ක් ක්ලාස් එක යනවා. හරිද? පළවෙනි මාසෙම ඔයාලට පුතේ ෆ්‍රී ක්ලාස් එකක් ලෙස ප්‍රාප්ත වෙනවා. එතකොට පුතේ ඔයාලට මේ මාසේ ඇවිල්ලා මගේ ඕගනික් හොඳයි නම් ඔයාලට ඉදිරි ක්ලාස් වලට ජොයින් වෙන්න පුළුවන්. ඔයාලට බලන්න පුතේ කොහොමද මේක යන්නේ කියලා. ඕකේ? හරි. හරි. ලියා ගන්න. කාබනික සංයෝගයේ
කාබනික සංයෝගයේ කාබන් දාමය තුල කාබනික සංයෝගයේ කාබන් දාමය තුල ඒක බන්ධන පමණක් පවතී නම් संतृप्त कार्बनिक संयोग ලෙස හඳුන්වයි. संतृप्त कार्बनिक संयोग ලෙස හඳුන්වයි. कार्बनिक संयोग වල ඒක බන්ධන පමණක් පවතී නම් संतृप्त कार्बनिक संयोग ලෙස හඳුන්වයි. අක්කලා පුතේ මේක ලියා ගන්න නැඳ ගන්න. අක්කලා නැඳ ගන්න. ඉතින් ඔයගෙන් කියන ලස්සනයි ඈ. ලස්සන වැඩ ටික කරමු. ඊළඟ ලියන්න පුතේ කාබන් දාමය තුල ඇතැම් කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන පවතී නම් එවැනි කාබනික සංයෝග අසන්තෘප්ත කාබනික සංයෝග ලෙස හඳුන්වයි. අසන්තෘප්ත කාබනික සංයෝග ලෙස හඳුන්වයි. අසන්තෘප්ත කාබනික සංයෝග ලෙස හඳුන්වයි. හරි. මගලා පුතේ අපි අද යන්නේ පුතේ එක එක්කෙනාම හඳුනා ගන්න. ලියා ගන්න මාතෘකාව ලියා ගන්න පුතේ ක්‍රියාකාරී කාණ්ඩ. මාතෘකාව ලියා ගන්න ක්‍රියාකාරී කාණ්ඩ. මොකද්ද මේ ක්‍රියාකාරී කාණ්ඩයක් කියලා කියන්නේ? කියන්න පුතේ ක්‍රියාකාරී කාණ්ඩයක්. දැන් අපි වචනෙන්ම කියනවා පුතේ ක්‍රියාකාරී. ඒ කියන්නේ දැන් අපි කාබනික සංයෝග වර්ග කිහිපයක් යනවා. අපි මේ කාබනික රසායන ඉගෙන ගන්න කාබනික සංයෝග පිළිබඳව පුතේ මෙන්න මේ කාබනික සංයෝග වර්ග කිහිපයක් යනවා. මේ කාබනික සංයෝගයේ වර්ග කිහිපයේදී මෙන්න මේ කාබනික සංයෝගයක අපි හිතමු ලක්ෂණ තීරණය කිරීම. නැත්නම් ක්‍රියාකාරීත්වය තීරණය කරන්නේ මෙන්න මේ ක්‍රියාකාරී කාණ්ඩයට අනුව. ඕනෑම කාබනික සංයෝගයක ලක්ෂණ නැත්නම්
ක්‍රියාකාරීත්වය නිර්ණය කරන්නේ මෙන්න මේ ක්‍රියාකාරී කාණ්ඩවල ලක්ෂණ අනුව. ලියා ගන්න. ක්‍රියාකාරී කාණ්ඩයක් යනෝ මාර්ථක ලියා ගත්ත නේද? ක්‍රියාකාරී කාණ්ඩයක් යනෝ ක්‍රියාකාරී කාණ්ඩයක් යනෝ ක්‍රියාකාරී කාණ්ඩයක් යනෝ කාබනික සංයෝගයක ක්‍රියාකාරී කාණ්ඩය යනෝ කාබනික සංයෝගයක ක්‍රියාකාරීත්වය කාබනික සංයෝගයක ක්‍රියාකාරීත්වය නිර්ණය කරන කොටසයි. කාබනික සංයෝගයක ක්‍රියාකාරීත්වය නිර්ණය කරන කොටසයි. හරි. අද පුතේ අපි මුලින්ම ඉගෙන ගන්නේ මොන ක්‍රියාකාරී කාණ්ඩය ගැනද කියන්න බලන්න. මුලින්ම පුතේ ක්‍රියාකාරී කාණ්ඩය යටතේ මුලින්ම අපි ඉගෙන ගන්නේ අංක 1 හයිඩ්‍රෝකාබන පිළිබඳව. ලියා ගන්න. අංක 1 හයිඩ්‍රෝකාබන. අංක 1 හයිඩ්‍රෝකාබන. පුතේ ඕගනික් ඉවර වෙනකන් මෙන්න මේ පන්තිය සෑම සිකුරාදාවකම සවස 6ට මම ගැරන්ටි කරනවා ඔයාලගේ හැමෝගෙම පන්තරේෂ්ඨ හැමෝගෙම පුතේ අනිවාර්යයෙන්ම විභාගයේ ලකුණු 30 අරන් දෙනවා කියලා. ගැරන්ටි වොරන්ටි නෙමෙයි ගැරන්ටි. ෂුවර්ම ෂොට් පුතේ හරියට තියරි ඉගෙන ගත්තොත් හරියට පුතේ තියරි ඇප්ලයි කරන්න පුරුදු කරොත් ඔයාලට අනිවාර්යෙන් ලකුණු ටික ගන්න පුළුවන්. තේරුණාද පුතේ? හරි. හයිඩ්‍රෝකාබනයක් කියන්නේ මොකක්ද? මේ හයිඩ්‍රෝකාබනයක් කියන්නේ පුතේ හරිද? මේ කාබන් හයිඩ්‍රජන් විතරයි තියෙන්නේ මෙයාලගේ. වෙන කිසිම මූලද්‍රව්‍යයක් නැහැ. කාබන් හයිඩ්‍රජන් පමණක් අඩංගු කාබනික සංයෝග වලට අපි කියලා මොනවා කියලාද? හයිඩ්‍රෝකාබන් කියලා. මේ හයිඩ්‍රෝකාබනයක පුතේ වෙනත් කිසිම සංඝටකයක් වෙනත් කිසි මූලද්‍රව්‍යයක් පවතින්නේ නැහැ. හයිඩ්‍රෝකාබනයක පවතින එකම මූලද්‍රව්‍ය දෙක මොනවද පුතේ? කාබන් සහ හයිඩ්‍රජන් විතරයි. ලියා ගන්න. කාබන් හා හයිඩ්‍රජන් පමණක් කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු කාබනික සංයෝග කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු කාබනික සංයෝග කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු කාබනික සංයෝග හයිඩ්‍රෝකාබන ලෙස හඳුන්වයි. හයිඩ්‍රෝකාබන ලෙස හඳුන්වයි. එතකොට පුතේ මේ හයිඩ්‍රෝකාබන වල තියෙන මොනවා විතරයිද? කාබන් සහ හයිඩ්‍රජන් විතරයි. වෙනත් කිසිම මූලද්‍රව්‍යයක් මේ හයිඩ්‍රෝකාබන යටතේ තියෙන්නේ නැහැ. ඒක පුතේ ඔයාලට තේරුණාද? මේ හයිඩ්‍රෝකාබන වලට තියෙන මොනවා විතරයිද? කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය විතරයි. වෙනත් කිසිම මූලද්‍රව්‍යයක් අපිට අයිති වෙන්නේ නැහැ. තේරුණාද? හරි. මෙන්න මේ හයිඩ්‍රෝකාබන
ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මොනවද? ඇලිපැටික හයිඩ්‍රෝකාබන අනිත් එක ඇරොමැටික් හයිඩ්‍රෝකාබන. අහගන්න මුලින්ම ඇලිපැටික් හයිඩ්‍රෝකාබන සහ ඇරොමැටික් හයිඩ්‍රෝකාබන කියලා වර්ග දෙකක් තියෙනවා මේ හයිඩ්‍රෝකාබන. මේ බොරු කියන්න දෙන්න එපා කලින් ඉගෙන ගත්තොත් කියනවා ඇති. පුතේ මේ හරිම වර්ගීකරණය තමයි මම මේ කියලා දෙන්නේ. තේරුණාද? ඇලිපැටික් හයිඩ්‍රෝකාබන වලට පුතේ අයිති වෙනවා මොනවද? ඇල්කේන ඊළඟට ඇල්කීන සහ ඇල්කයින. මේ ඇරොමැටික් හයිඩ්‍රෝකාබන වලට අයිති වෙනවා පුතේ බෙන්සීන්. මොනවද? හයිඩ්‍රෝකාබන වර්ග දෙකයි. මොනවද? ඇලිපැටික් හයිඩ්‍රෝකාබන සහ ඇරොමැටික් හයිඩ්‍රෝකාබන. ඇලිපැටික් හයිඩ්‍රෝකාබනයක් කියන්නේ පුතේ එයාලගේ චක්‍රාකාරව නෙමෙයි එයාලා ඉන්නේ කෙලින්. එහෙමනම් අපි කියනවා පුතේ ඇලිපැටික් හයිඩ්‍රෝකාබනයක් කියලා. එතන ඇලිපැටික් හයිඩ්‍රෝකාබන වර්ග තුනක් තියෙනවා. මොනවද? ඇල්කේන, ඇල්කීන සහ ඇල්කයින කියලා. ඇරොමැටික් හයිඩ්‍රෝකාබන තියෙනවා පුතේ බෙන්සීන් කියලා. මොනවද තියෙන්නේ? බෙන්සීන් කියලා තියෙනවා. දැක්කද? හරි. මොකද්ද මේ ඇල්කේනයක් කියලා කියන්නේ? මේ ඇල්කේනයක් කියන්නේ පුතේ මම ආයෙ උගන්වනවා. මෙතන උගන්වන්නේ නැහැ පුතේ. තවත් මේ ටයිම් වේස්ට් කරන්න නැහැ මොනුවට. මෙන්න මේ කාබන් හයිඩ්‍රජන් විතරයි තියෙන්නේ. ඒව අතර තියෙන්නේ ඒක බන්ධන විතරයි නම් අපි කියනවා මොනවා කියලාද? ඇල්කේනයක් කියලා. හයිඩ්‍රෝකාබනයේ කාබන් කාබන් අතර ඒක බන්ධන විතරක් තියෙනවා නම් අපි කියන මොකක් කියලාද? ඇල්කේනයක් කියලා. මෙන්න මේ කාබන් කාබන් අතර ද්විත්ව බන්ධන තියෙනවා නම් ඇතැම් කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන තියෙනවා නම් අපි කියනවා මොනවා කියලාද පුතේ? ඇල්කීනයක් කියලා. මේ විස්තර කිරීම නෑ බොරුවට මේ යටින් පොඩ්ඩක් කියලා අපි විස්තර කිරීම කරනවා ලොකුවට. හරිද? බය වෙන්න එපා. කාබන් කාබන් අතර ඒක බන්ධන විතරක් තියෙනවා නම් අපි කියනවා ඇල්කේනයක් කියලා. එතකොට කාබන් කාබන් අතර ඒක බන්ධන වලට අමතරව ද්විත්ව බන්ධනයක් කොහේ හරි තියෙනවා නම් අපි කියනවා ඇල්කීනයක් කියලා. කාබන් කාබන් අතර ත්‍රිත්ව බන්ධන තියෙනවා නම් අපි කියනවා පුතේ ඇල්කයිනයක් කියලා. හරිද? එතකොට මේ බෙන්සීන් කියලා කියන්නේ මෙන්න මේ වගේ කොටසක්. මේකේ අපි වෙනම කියනවා. ෂඩාශ්‍රයක් ඇඳලා මොකද කරන්නේ? මෙන්න මේ බෝලයක් ඇඳලා. මුලින් පුතේ අපි මේවා ගැන කියලා දුන්නේ මේ chart එක ලස්සන වෙන්න තමයි පුතේ මම මේක කිව්වේ. දැන් මම ඊළඟට මේක chart එකෙන් පස්සේ උගන්වනවා මොකද්ද? ඇල්කේන කියන්නේ මොනවද? ඇල්කීන කියන්නේ මොනවද? ඇල්කයින කියන්නේ මොනවද? බෙන්සීන් කියන්නේ මොනවද කියලා පුතේ මම මේ ඔයාලා මේ chart එක ඇඳලා පස්සේ කියලා දෙනවා. ටක් ගාලා පුතේ හොඳ පුතාලා වගේ හයිඩ්‍රෝකාබන වර්ග දෙකයි මොනවද? ඇලිපැටික හයිඩ්‍රෝකාබන සහ ඇරොමැටික් හයිඩ්‍රෝකාබන. ඇලිපැටික හයිඩ්‍රෝකාබන වලට අයිති මොනවද? කියන්න බලන්න. ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. ඇරොමැටික් හයිඩ්‍රෝකාබන වලට අයිති පුතේ මොනවද? බෙන්සීන් කියන එක අයිති වෙනවා. හරිද? හරි. ටක් ගාලා ලියා ගන්න පුතේ ඔක. හරි. පුතේ ලියා ගන්න මාතෘකාව ඇල්කේන. ලියා ගන්න පුතේ ඇල්කේන. ඇල්කේන. මොකද්ද මේ ඇල්කේනයක් කියලා කියන්නේ? මොකද්ද මේ ඇල්කේනයක් කියලා කියන්නේ?
අපි දන්නවා මේ ඇල්කේනයක් කියන්නේ මොනවද? මේ ඇල්කේනයක් කියන්නේ පුතේ හයිඩ්‍රෝකාබන වර්ගයක්. මේ ඇල්කේනයක් කියන්නේ හයිඩ්‍රෝකාබන වර්ගයක්. මේ එතකොට මේ ඇල්කේන අර්ධ තියෙන්නේ මොනවා විතරයිද? කාබන් සහ හයිඩ්‍රජන් කියන පරමාණු විතරයි තියෙන්නේ. කාබන් හයිඩ්‍රජන් වලට වඩා වෙනස් පරමාණු මේකේ තියෙන්නේ නැහැ. මෙන්න මේ කාබන් හයිඩ්‍රජන් තියෙනවා. මෙන්න මෙව්ව අතර තියෙන්නේ පුතේ. මෙන්න මෙව්ව අතර තියෙන්නේ කාබන් පරමාණු අතර තියෙන්නේ ඒක බන්ධන විතරයි නම්. කාබන් හයිඩ්‍රජන් කියන පරමාණු තියෙනවා. මෙන්න මේ කාබන් හයිඩ්‍රජන් අතර තියෙන්නේ ඒක බන්ධන විතරයි නම් පුතේ අපි කියනවා මොකක් කියලාද? ඒක බන්ධන විතරයි නම් අපි කියනවා පුතේ මොකක් කියලාද? ඇල්කේනයක් කියලා. තේරුණාද? ලියා ගන්න. ඇල්කේන යනු හයිඩ්‍රෝකාබන වල ඇල්කේන යනු හයිඩ්‍රෝකාබන වල කාබන් පරමාණු අතර ඒක බන්ධන පවතින කාබන් පරමාණු අතර ඒක බන්ධන පවතින කාබනික සංයෝග වේ. හරි. පුතේ ලියා ගන්න බා මේක පොඩ්ඩක් ඉන්නේ ඉවසලා. මෙන්න මෙහෙම පොඩි කොටසක් ලියා ගන්න. මෙන්න මෙහෙම කොටසක් ලියා ගන්න පුතේ. හරිද? හරි. මෙන්න මේක තමයි පුතේ සරලතම ඇල්කේනය. මොකද්ද? එක කාබන් එකයි හයිඩ්‍රජන් අතරයි. මෙන්න මෙයා තමයි පුතේ සරලතම ඇල්කේනය. ඊට පස්සේ දෙවෙනි එක කියන බලන්න. කොහොමද ලියන්නේ? එක CH4. ඇයි එක කාබන් එකයි හයිඩ්‍රජන් හතරයි. ඊළඟට කොහොමද තියෙන්නේ? කාබන් හතරකට පුතේ බැඳෙනවා. මෙන්න මේ වගේ හතරකට බැඳෙනවා. එතකොට කොහොමද තියෙන්නේ? CH3 දැක්කද? ඊළඟට කාබන් තුනක් තියෙන එක්කෙනා. කොහොමද ලියන්නේ? කාබන් 1 2 3යි C3යි H8යි. නැත්නම් ලියන්නේ කොහොමද? C3යි H8යි. නැත්නම් ලියනවා CH3. මෙන්න මේක එක වෙනම ලියනවා. මේක වෙනම ලියනවා. CH2 මේක වෙනම ලිව්වා. මේක වෙනම ලියනවා. CH3 කියලා. දැක්කද? CH3 කියනවා. දැක්කද පුතේ? වෙනම ලිව්වා. දැන් පුතේ ඔහොම ලියන එක අපිට පට්ට කරදරයි. දැන් අපිට කිව්වොත් එහෙම කාබන් 12 තියෙන ඇල්කේනය අඳින්න කියලා. සූත්‍ර ලියන්න කිව්වොත් එහෙම පුතේ මාරම කරදරයක් තියෙනවා. අපිරිය වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී පුතේ අපි මොකද කරන්නේ?
ඒ වගේ අවස්ථාවකදී අපි මොකද කරන්නේ? පුතේ මෙන්න මේකට කෙටි ක්‍රමයක් ඉගෙනගෙන තියෙනවා. මෙන්න ඕනෑම ඇල්කේනයක් හොයා ගැනීමේ හැකියාවක පොදු අනුක සූත්‍රයක් ඉගෙනගෙන තියෙනවා. මොකද්ද? පොදු අනුක සූත්‍රයක්. මොකද්ද මේ පොදු අනුක සූත්‍රය කියලා කියන්නේ? පොදු අනුක සූත්‍රය කියලා කියන්නේ පුතේ ඕනෑම අපිට ඕනෑම මේ කාබනික සංයෝගයකට පුතේ මෙන්න මේක අපිට යූස් කරන්න පුළුවන්. හරිද? පොදු අනුක සූත්‍රය ඕනෑම එක්කම අපිට යූස් කරන්න පුළුවන් පුතේ. මොකක්ද මේ පොදු අනුක සූත්‍රය? CnH2n ධන 2. හරිද? CnH2n ධන 2. උදාහරණයක් බලමු. n සමානයි 3 විට. දැන් මෙයා අපි දන්නේ නැහැ. n සමානයි 3යි. h දෙවරක් 3යි. ධන 2. c 3යි දෙවරක් 3 6යි 6යි 2යි 8යි. c 3යි h 8යි. දැක්ක සරලව ඉගෙන ගත්තා. c 3යි h 8යි. දැන් අපිට ඕනේ කියලා හිතමු ඇල්කේනය n සමානයි 20ක් විට. n සමාන 20ක් විට කොහොමද දාන්නේ? ටක් ගාලා සූත්‍රය දාන්න පුතේ. Cn h 2n ධන 2. එතකොට මොකද වෙන්නේ? c 20යි h 2n කියන්නේ දෙවරක් 20යි ධන 2. කීයද? c 20යි h දෙවරක් 20 කියන්නේ 40යි 42යි 42යි. c 20යි h 42යි. දැක්කද? ඕනෑම එකක් අපිට මෙන්න මෙහෙම කරන්න පුළුවන්. ඒතකොට මෙන්න මේක පුතේ ලියන්න සරලතම ඇල්කේනය. සරලතම ඇල්කේනය. පුතේ මෙව්වගේ නම් මම කියන්නම්. දැන් පුතේ ඕනේ නැහැ. නාමකරණය යටදී මම කියලා දෙන්නම්. මේක ලියන්න, මේක ලියන්න, මේක ලියන්න, මේක දැනට ලියන්න එපා පුතේ. මම ඇවිල්ලා කියලා දෙන්නම්. ටක් ගාලා සංයෝග තුන ලියන්න. සංයෝග තුන ටක් ගාලා ලියන්න පුතේ. හොඳ ළමයි ටික වගේ. උදාහරණ තුනක් ලියන්න. පුතේ එන සරලයි ඈ. හරි ඉදිරියට යමු. එයා ගන්න පුතේ මේක ලියලා මේක ලියුවා නේද? ලියා ගන්න. ඕනෑම ඇල්කේනයක් ඕනෑම ඇල්කේනයක් ඕනෑම ඇල්කේනයක් ඕනෑම ඇල්කේනයක් ඕනෑම ඇල්කේනයක් සොයා ගැනීම සඳහා සොයා ගැනීම සඳහා සොයා ගැනීම සඳහා සොයා ගැනීම සඳහා
පොදු අණුක සූත්‍රයක් පොදු අණුක සූත්‍රයක් පොදු අණුක සූත්‍රයක් පොදු අණුක සූත්‍රයක් භාවිතා කරනු ලබයි. පොදු අණුක සූත්‍රය මොකද්ද පුතේ? මෙයා ලියලා මෙන්න මෙයාව කොටු කරගන්න. මෙන්න මෙයාව කොටු කරගන්න පුතේ. ඊට පස්සේ උදාහරණ අංක 1 උදාහරණ අංක 2 අට ලියා ගන්න. හරිද? මෙන්න මෙයාගේ පුතේ මෙච්චරයි නෙමෙයි තියෙන්නේ ඈ. මෙන්න මෙයාගේ අපි දෙවෙනි පාඩමේ කතා කරන්නේ මොකද්ද? හයිඩ්‍රෝකාබන සහ හේලෝ හයිඩ්‍රෝකාබන අඩංගු කාබනික සංයෝග ගැන. එතකොට මෙන්න මේකෙදි පුතේ අපි ඉගෙන ගන්නවා මේ ඇල්කේන කියන්නේ මොකද්ද? ඇල්කේන වල භෞතික ලක්ෂණ මොනවද? රසායනික ලක්ෂණ මොනවද? කොහොමද මේ ඇල්කේන නිපදවන්නේ? කොහොමද මේ ඇල්කේන වල යාන්ත්‍රණ තියෙන්නේ? කොහොමද මේ ඇල්කේන වල ප්‍රතික්‍රියා තියෙන්නේ? අන්න ඔක්කොම පුතේ අපි උගන්වනවා මොකේද? මේකේ 8 වෙනි පාඩමේදී ඒ පාඩමේ නම මොකද්ද? හයිඩ්‍රෝකාබන සහ හේලෝ හයිඩ්‍රෝකාබන කියන පාඩමෙත් තමයි පුතේ උගන්වන්නේ. හරිද? දැන් මේක ඕකේද? මේක ඕකේද පුතේ? ඕකේ. හරි. ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසට යමු පුතේ. දැන් මේ කරපු කොටස අවුලක් නැහැ නේ පුතේ. දැන් තාම කරන්න පුතේ මූලික සංකල්ප ගැන. හරි. ඊළඟ පුතේ අපි ලියාගමු ඇල්කීන. ඇල්කීන. ඇල්කීන මොකද්ද මේ ඇල්කීනයක් කියලා කියන්නේ? මොකද්ද මේ ඇල්කීනයක් කියලා කියන්නේ පුතේ? මෙන්න මේ ඇල්කීනය කියන්නේ මොකේද? හයිඩ්‍රෝකාබන වලට තමයි පුතේ අයිති වෙන්නේ. මේ ඇල්කීන කියන එකත් අයිති වෙන්නේ මොකටද? හයිඩ්‍රෝකාබන වලට. මෙන්න මේ වගේ කාබන් කාබන් පරමාණු අතර ඇතැම් ස්ථානවල හැමතැනම තියෙන්න ඕන කියලා නීතියක් තියෙනවද පුතේ? නෑ. ඇතැම් ස්ථානවල ද්විත්ව බන්ධන තියෙනවා නම් කාබන් දාමයේ කාබන් හයිඩ්‍රජන් තියෙන හයිඩ්‍රෝකාබනයක ඇතැම් ස්ථානවල පුතේ ද්විත්ව බන්ධනයක් තියෙනවා නම් එකක් හෝ කිහිපයක් වෙන්න පුළුවන්. තියෙනවා නම් පුතේ අපි ඒකට කියනවා ඇල්කීනයක් කියලා. හරි. බලමු පුතේ ඇල්කීනයක් කොහොම නිරූපණය වෙන්නේ කියලා අපි නිකන් කඩුසටහනකින්. මෙන්න මෙහෙම තියෙන්න පුළුවන්. මොනවා වගේ? ඇතැම් ස්ථානවල පුතේ කාබන් දාමේ ද්විත්ව බන්ධනයක් තිබ්බොත් හයිඩ්‍රෝකාබනයක අපි කියන පුතේ මොකක් කියලාද? ඇල්කීනයක් කියලා. ලියා ගන්න. හයිඩ්‍රෝකාබනයක ඇතැම් කාබන් පරමාණු අතර ඇතැම් කාබන් පරමාණු අතර
dittu bandhana pavatinam ඒවා ඇල්කීන ලෙස හඳුන්වයි. ඒවා ඇල්කීන ලෙස හඳුන්වයි. හරි මේ කටුසටහන දෙකක් ගන්න. මෙන්න මේ කටුසටහන දෙකක් ගන්න. කටුසටහන දෙකක් ගාලා හරිද පුතේ? කටුසටහන දෙකක් ගාලා හරි. පුතේ ditth වන්දනයක් හදන්න සරලතම ඇල්කයිනේ සාමාන්‍යයෙන් අපි අඳින්නේ මෙන්න මෙහෙමයි. මේ තියෙන්නේ සරලතම ඇල්කීනය. සරලතම ඇල්කීනය. කොහොම සූත්‍රය C2යි H4යි. මෙයාට අපි කියනවා සරලතම ඇල්කීනය කියලා. මොකද්ද? සරලතම ඇල්කීනය. දැන් අපි එක එක ඇල්කීන අඳින් බලන්න. දැන් නේද තව එක්කෙනෙක් ඇඳලා. කොහොමද තියෙන්නේ කාබන් 3යි. C 3යි. H 1යි 2යි 3යි 4යි 5යි 6යි. තුන්වෙනි එක. මෙන්න පුතේ තුන්වෙනි එක ගන්නවා. මේකේ තියෙනවා මොකද්ද? කාබන් 1යි 2යි 3යි 4යි, හයිඩ්‍රජන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඊළඟ කොහමද? කාබන් 4යි H 8යි. දැන් මම ඔයාගෙන් අහුවොත් පුතේ මොකද්ද 20 වෙනි ඇල්කීනේ කියලා? එඳපන්කො 20. එඳපන්කො 20. පුළුවන් ද පුතේ අදින්න එකවරම? බෑ නේද? ඒතර පුතේ අපි ඒකටත් අර ඇල්කේන වගේම මොකද්ද ගන්නෙ? පොදු අණුක සූත්‍රයක් ගන්නවා. ඇල්කේන වල වගේම පුතේ මොකද්ද ගන්නෙ අපි? පොදු අණුක සූත්‍රයක් ගන්නවා. හොඳට අහගන්න. ඇල්කීන වල පොදු අණුක සූත්‍රය තමයි පුතේ පොදු අණුක සූත්‍රය තමයි පුතේ මොකද්ද? ඇල්කීන වල පොදු අණුක සූත්‍රය මොකද්ද පුතේ වෙන්නේ? හරි. එනවා පුතේ CnH 2n. ඉන්න උදාහරණයක් පෙන්නන්නම්. දැන් අපි හිතමු n සමානයි 3ක් කියලා. n සමානයි 3ක් විතර. එතකොට C 3යි H දෙවරක් 3යි. එතකොට කීයද දෙන්නේ? C 3යි H 6යි. දැක්කද? ඊළඟට මේ පළවෙනි උදාහරණය. හරිද? මම මෙතනින් දෙවෙනි උදාහරණය ලියන්නම් පුතේ. අපි හිතමු n සමානයි 30ක් විතර. n 30යි නම් පුතේ සූත්‍රය මොකද්ද? CnH 2n. ඇල්කීන වල සූත්‍රය මොකද්ද? CnH 2n. දාන්න පුතේ C 30යි H දෙවරක් 30යි. ඒ කියන්නේ C 30යි H 60යි. කෙලින්ම අපිට පුතේ පොදු අණුක සූත්‍රයෙන් හොයාගන්න පුළුවන්. හරි. ටක් ගාලා මෙන්න මෙයා වැන්දා ඇල්කේන වල පොදු අණුක සූත්‍රය කියලා මෙයාව ලිව්වා. උදාහරණ පළවෙනි එකයි දෙවෙනි එකයි ටක් ගාලා ලිව්වා. ටක් ගාලා. හරියට වැඩ කරන්න පුතේ. හරිද? මෝඩයෝ වගේ නම් හැදෙන්න එපා. හරි. ටක් ගාලා ලියා ගන්න.
අපිට ටයිම් වේස්ට් කරන්න වෙලාවක් නැහැ. ඒක නිසා පුතේ අපි ඉක්මනට ඕගනික් පාර්ට් එක ඉවර කරලා අපි ටක් ගාලා පුතේ මේ 2022 ළමුන් සඳහා ඉක්මනට පටන් ගමු පුතේ. මොකද්ද? ඉනෝගනික් පාර්ට් එකත්. හරි. කොහොම හරි පුතේ ළමයින්ට වෙන්න ඕනේ ඒ එකක් කෙන එක තමයි. හරි. හරි පුතේ අපි ඉගෙන ගන්න යන්නේ දැන් මොනවද? ඇල්කයින් ඉගෙන ගන්න යන්නේ. මේ ඇල්කයින් කියන්නේ හයිඩ්‍රෝකාබනයක්. ඒතර මොකද වෙන්නේ? මෙයාලා තුල තියෙන මොනවද පුතේ? කාබන් හයිඩ්‍රජන් විතරයි තියෙන්නේ. එතකොට මෙන්න මේ කාබන් දාමයේ ඇතම් කාබන් පරමාණු අතර ත්‍රිත්ව බන්ධන තියෙනවා නම් මේ හයිඩ්‍රෝකාබනයේ පුතේ ඇතම් කාබන් පරමාණු අතර කාබන් දාමයේ පුතේ තියෙනවා නම් ත්‍රිත්ව බන්ධන අපි කියන මොනවා කියලාද? ඇල්කයින කියලා. දරහ ගන්න. හයිඩ්‍රෝකාබනයක් කියන්නේ මොනවද? කාබන් හයිඩ්‍රජන් විතරක් අඩංගු සංයෝග. කාබනික සංයෝග වලට. මෙන්න මේ හයිඩ්‍රෝකාබනය හදන කාබනික සංයෝගයේ තියෙනවනේ පුතේ කාබන් දාමය. මෙන්න මේ විදිහට කාබන් දාමය තියෙනවා. මෙන්න මේ කාබන් දාමයේ ඇතම් කාබන් පරමාණු අතර මේ බලන්න. ඇතම් කාබන් පරමාණු අතර තියෙනවා නම් පුතේ මොනවද? ත්‍රිත්ව බන්ධන. ත්‍රිත්ව බන්ධන කියන්නේ මොකද්ද? බන්ධන තුනක් තියෙනවා නම්. ඇතම් කාබන් පරමාණු අතර ත්‍රිත්ව බන්ධන තියෙනවා නම් අපි කියන පුතේ මොනවා කියලාද? ඇල්කයින කියලා. තේරුණාද? ඇල්කයින කියලා කියනවා. හරිද? ලියා ගන්න. හයිඩ්‍රෝකාබනයේ කාබන් දාමයේ හයිඩ්‍රෝකාබනයේ කාබන් දාමයේ හයිඩ්‍රෝකාබනයේ කාබන් දාමයේ ඇතම් කාබන් පරමාණු අතර ඇතම් කාබන් පරමාණු අතර ත්‍රිත්ව බන්ධන පවතී නම් ඒවා ඇල්කයින ලෙස හඳුන්වයි. ඒවා ඇල්කයින ලෙස හඳුන්වයි. හරි. ටක් ගාලා පුතේ අඳ ගන්න මේක. ටක් ගාලා අඳ ගන්න. එන සිම්පල් ඈ. ඇල්කයින ලෙස හඳුන්වයි. පුතේ මේක ලොකු බරක් කරන්න එපා පුතේ. ලොකු තඩි නෝට් ඕනේ නෑ. එන සරල පොඩි නෝට් එකකින් පුතේ ඕනෑම කාබනික රසායනයේ ගාණක් හදන විදිය ඕනෑම කාබනික රසායනයේ පරිවර්තනයක් අපි කොහොමද නිර්මාණය කරන විදිය ඕනෑම යාන්ත්‍රණයක් කොහොමද සරලව ඉගෙන ගන්න ක්‍රමය පුතේ මම ලස්සනට ළමයින්ට කියලා දෙනවා. බය වෙන්න එපා ඒක. ඔයාලා මම හරි තැනකට ගෙනියන්න පොරොන්දු වෙනවා. ඕකේ? හරි. මේක අඳගත්ත පුතේ. හරි. ඒක අඳගන්නයි පුතේ. මොකද අපි පුතේ අලුත් දැනුම පුතේ මේ පාර පේපර් එක හදන සර්ගේ ඕගනික් පොත මම පුතේ එයා පුතේ ඕගනික් පොත විතරයි ලියලා තියෙන්නේ ප්‍රොෆෙසර් ජයවර්ධන පුතේ විශ්වවිද්‍යාලයේ මේ පුතේ දෙමළ ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නේ. එතකොට ඒ සර්ගේ පොත අනුසාරයෙන් මම ඕගනික් පොතක් නිර්මාණය කරලා තියෙනවා. මගේ YouTube එකේ තියෙන පුතේ ඒ වීඩියෝස් මම දාලා තිබ්බා. පරිවර්තන 50ක් කරලා පුතේ ඒක පුතේ වේගෙන් ගියපු එකක්. ඒක ඔයාලට තේරෙනවා තියරි කරාට පස්සේ. පොඩ්ඩක් ගිහලා බලන්න පරිවර්තන 50යි පරිවර්තන අපි 200 300 පුතේ ඒ සර්ගේ ඒ ප්‍රොෆෙසර්ගේ පොතේ තියෙන ඒවා. ඒ ඉංග්‍රීසි පොතක් පුතේ ඔයාලට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැන්ද මම සිංහලට පරිවර්තනය කරලා තමයි ඊට අමතරව ඒකේ තියෙනවා 1980 ඉඳලා 2030 වෙනකම් පුතේ පරිවර්තන විභාග ප්‍රශ්න ගැටලු තියෙනවා. එතකොට ඒක පුතේ අනුසාරයෙන් අපිට මොකද ප්‍රොෆෙසර් හිතන සිස්ටම් එක අපි හිතන්න ඕනේ. මොකද ඔය යල් පැනපු 1974 සිස්ටම් එකනේ පුතේ අපි හිතන්න ඕනේ.
අන්න ඒක නිසා ප්‍රොෆෙසර් සිස්ටම් එක හිතන්න ඕනේ පුතේ අලුත් දැනුම කොහොමද පේපර් එක හදන්නේ අන්න ඒක ක්වොලිටි වෙන්න ඕනේ ඉතින් සමහර පේපර් එකේ හදන සිස්ටම් එකක් දැන් වෙනස් වෙලා තියෙනවා මම ඔයාලට ඒක කියන්නම් දැන් පුතේ ඔයාලා දන්නවා ඇති ෆිසිකල් කෙමිස්ට්‍රි කිව්වහම පාඩම් ටිකක් තියෙනවා පදාර්ථයේ වායු අවස්ථාව ශක්ති විද්‍යාව සමතුලිතතා ටික ඔක්කොම විද්‍යුත් රසායනය සහ චාලක රසායනය කියන ප්‍රධාන කොටස් පහ දැන් පුතේ ඉස්සර තිබ්බේ පස්වෙනි ප්‍රශ්නේ හයවෙනි ප්‍රශ්නේ තිබ්බේ ෆිසිකල් කෙමිස්ට්‍රි නැත්නම් ඔය පාඩම් පහෙන් මේ අහලා තිබ්බේ හත්වෙනි ප්‍රශ්නේ තිබ්බේ ඕගනික් කෙමිස්ට්‍රි වලින් ඒ කියන්නේ මේ කාබනික රසායනයේ පරිවර්තනයක් තිබ්බේ හරිද තේරුණාද එතකොට පස්වෙනි ප්‍රශ්නේ හයවෙනි ප්‍රශ්නේ තිබ්බේ භෞතික රසායනයේ කොටසෙන් හත්වෙනි ප්‍රශ්නේ තිබ්බේ ඉස්සර මොකෙන්ද කාබනික රසායනික කොටසෙන් දැන් පුතේ අලුත් සිලබස් එකට අනුව ඔයාලා පුතේ පේපර්ස් කරද්දී අපි කරන්න ඕනේ දන්නවා රචනා ප්‍රශ්න පේපර් එකේ A කොටසෙන් ප්‍රශ්න 3න් 2කුයි B කොටසේ ප්‍රශ්න 3න් 2කුයි අපි කරන්න ඕනේ හරිද තේරුණාද හොඳට අහගන්න පුතේ කියන එක අහන් ඉන්න මුලින්ම 5 6 7 කියන කොටස් දැන් අහන්නේ පුතේ ෆිසිකල් ප්‍රශ්න කියන්නේ මොනවද දැන් ඔය මං කිව්වේ පාඩම් පහෙන් තමයි ප්‍රශ්න අහන්නේ. ඉස්සර පුතේ ෆිසිකල් ප්‍රශ්න ගෑල් ළමයි එහෙම කරේ නැහැ. අඩුවෙන් කරේ. පස්වෙනි ප්‍රශ්නේ ෆිසිකල් ප්‍රශ්න ලේසි. හයවෙනි ප්‍රශ්න ටිකක් පුතේ ටෆ්. හරිද? ඊට පස්සේ අපේ ළමයි පුතේ අනිවාර්ය ෆිසිකල් ප්‍රශ්න කරන්න මුලින්ම ඕගනික් ප්‍රශ්න දැන් පුතේ තියෙන්නේ 8 වෙනි ප්‍රශ්නෙට. දැන් B කොටසට ගිහිල්ලා. B කොටසේ 8 වෙනි ප්‍රශ්නේ ඕගනික් ප්‍රශ්නය 9 වෙනි ප්‍රශ්නේ අහන්නේ SPD ගොනු වලින් පුතේ ඉනෝගනික් ප්‍රශ්නය 10 වෙනි ප්‍රශ්නේ අහන්නේ කාබනික රසායනය සහ පාරසරික රසායනය කියන කොටසේ. දැන් පුතේ අපිට B කොටසේ තෝරගන්න පුළුවන් ප්‍රශ්න දෙකක් තියෙනවා. ලේසියෙන්ම මොනවද? කාබනික රසායනය සහ පාරසරික රසායනය කියන කොටස පුතේ තනිකර තියරි පන්තියක් තියෙන තියරි ඉගෙන ගන්න පුළුවන් වුණා නම් පුතේ ඒක ගොඩ දාගන්න ලේසියි. මොකද SPD ගොනු වල ප්‍රශ්න සමහර ළමයින්ට හරියට තියරි ටික ගොඩ ගියේ නැත්නම් SPD ප්‍රශ්නේ 9 වෙනි ප්‍රශ්නේ කරන්න අමාරුයි. එතකොට 8 වෙනි ප්‍රශ්නය ඕගනික් ප්‍රශ්නය. ගේම් අප් නැති ප්‍රශ්නය. වෙලාව ඉතුරු කරගන්න පුළුවන් ප්‍රශ්නය. ළමයි ගොඩක් ඇලෙන ප්‍රශ්නය. ඇයි ඒ? තියරි ටික පුතේ දශමෙන් දශමයට ආවේ නැත්නම් ඕගනික් ප්‍රශ්නේ තරම් අමාරු ප්‍රශ්නයක් නෑ. තියරි ටික ලස්සරට ගලාගෙන යන පරිදි chart වලින් ඉගෙන ගත්තොත් මොකද වෙන්නේ? ඕගනික් ප්‍රශ්න තමයි මේ ලෝකේ තියෙන ලේසිම ප්‍රශ්නේ වෙන්නේ. එතකොට 2021 ගේ පේපර් එක හැදෙන්නේ කොහමද? 2022 ගේ පේපර් හැදෙන්නේ කොහමද? පළවෙනි ප්‍රශ්න 50 MCQ ඉරි ගහන 50යි ඒක ප්‍රධාන කොටස් තුනකට බෙදනවා හරිද මම පුතේ ඒක පොඩ්ඩක් විනාඩි 5ක් කියලා දීලා යන්නම් මොකද අලුතෙන් පේපර් හදන සිස්ටම් එක පුතේ වෙනස් වෙලා තියෙන්නේ අද පුතේ ළමයෙක්ට විනාඩියක් මම කියලා දෙන්නම් පුතේ කොහමද හරිද එන්න මෙහෙමයි MCQ පුතේ 50ක් තියෙනවා MCQ 50ක් තියෙනවා ඒ MCQ 50 පළවෙනි 30 MCQ 50 පළවෙනි 30 පුතේ 1 2 3 4 5 ප්‍රශ්න තියෙන්නේ පේපර් එක විනාඩියෙන් කියලා දෙන්නම් පේපර් එක ලියන්නේ කොහොමද කියලා එතන පුතේ අපි කැමති කොටුවක් කැපුවොත් ඒක තමයි පුතේ කෙලින්ම උත්තරය හරිද ඊට පස්සේ 31 ඉඳන් 40 වෙනකන් තියෙනවා පුතේ A B C D ප්‍රශ්න උත්තර 4යි දෙන්නේ එහෙනම් සර් ගොඩ අපි ඇයි එහෙනම් සර් අපි ගොඩ මේ මොකද ප්‍රශ්න 4යි පස්වෙනි උත්තරේ අනිවාර්යෙන් එන්නේ නැහැ ඉස්සුද බං මෙන්න මෙහෙමයි දෙන්නේ AB හරියනවා නම් උත්තරේ 1 BC හරිනම් උත්තරේ 2 CD හරිනම් උත්තරේ 3 AD හරිනම් උත්තරේ 4 වෙනත් ඕනෑම උත්තරයක් උත්තරේ 5 දැක්කද කොහොමද පුතේ AB හරිනම් උත්තරේ 1 BC හරිනම් උත්තරේ 2 CD හරිනම් උත්තරේ 3 AD හරිනම් උත්තරේ 4 වෙනත් ඕනෑම උත්තරයක් පුතේ කීයද 5 ඊළඟට 41 ඉඳන් 50 දක්වා 41 ඉඳන් 50 දක්වා මොකද MCQ 50ට පුතේ ලකුණු 50ක් ඔටෝමැටිකලි එනවා හරිද මම පුතේ එක්සෑම් එකේ MCQ 49ක් ගැහුවා එකක් වැරදි වැරදුන එක අහන්නවා විල්ලැජ්ජාවේ බෑරද හරි එතකොට 41 ඉඳන් 50 වෙනකන් තියෙන පුතේ 1 2 තියෙන ප්‍රශ්න
එකයි දෙකයි දෙකම හරි නම් පළවෙනි එකාගෙන් දෙවෙනි එක පැහැදිලි කිරීමක් තියෙනවා නම් උත්තරය 1. එකයි දෙකයි දෙකම හරි පැහැදිලි කිරීමක් නැත්නම් උත්තරය 2. එක හරි දෙක වැරදි උත්තරය 3. එක වැරදි දෙක හරි නම් උත්තරය 4. එක වැරදි දෙක වැරදි නම් උත්තරය 5. ඔන්න ඔය සිස්ටම් එකට තමයි පුතේ MCQ පේපර් එකේ එන්නේ. පළවෙනි 30 1 2 3 4 5 කියලා පුතේ උත්තර පහ තියෙනවා. ඒ උත්තර පහේ කෙලිම පුතේ කැපුවා කොටුව ඒක උත්තරය ඕකේ. 31 ඉඳන් 40 වෙනකම් ප්‍රශ්න වලට පුතේ පිළිතුරු සපයන සිස්ටම් එක වෙනස් තියෙන්නේ කොහමද? ABCD කියලා ප්‍රශ්න උත්තර 4යි දෙන්නේ. එතකොට AB හරිනම් උත්තරේ 1. BC හරිනම් උත්තරේ 2. CD හරිනම් උත්තරේ 3. AD හරිනම් උත්තරේ 4. වෙනත් ඕනෑම උත්තරයක් 5. ඕකේද? 41 ඉඳන් 50 වෙනකම් මෙහෙමයි. උත්තර දෙකයි දෙන්නේ පුතේ. මෙන්න මේ පැත්ත එකයි මේ පැත්ත එකයි කියලා පුතේ උත්තර දෙකයි දෙන්නේ. මේ උත්තර දෙකේදී එක හරි දෙක හරි එකේ පිළිතුර දෙකෙන් පැහැදිලි කරනවා නම් එකේ පිළිතුර දෙකෙන් පැහැදිලි කරනවා නම් උත්තරය 1. එක හරි දෙක හරි එකේ පිළිතුර දෙකෙන් පැහැදිලි කිරීමක් නැහැ. උත්තරේ 2. එක හරි දෙක වැරදි උත්තරේ කීයද පුතේ? 3. එක වැරදි දෙක හරි උත්තරේ 4. එකයි දෙකයි දෙකම වැරදි නම් උත්තරය 5. ඔන්න ඔය විදිහට තමයි පුතේ MCQ පේපර් එක යන්නේ. හරිද? මම මේ වේගෙන් යන්නේ ඈ. විනාඩියක් දෙන්න මට. මොකද මේක පුතේ ගොඩක් ළමයි ඉන්ට්‍රස්ට්. පේපර් එක ගැන දන්නේ නැහැ. ගුරුවරු කියලා දෙන්නේ නැහැ අයියේ. ගුරුවරු බය පන්තියෙන් අර සාමාන්‍ය රසායනයෙන් පුතේ පරමාණු කිව්වෙන් පුතේ ප්‍රශ්න අහන්නේ MCQ එකක් විතරයිනේ. ඒතකොට ගුරුවරු බය මොකටද? පන්තියේ ළමයි දාලා යයි කියලා බයට. මම නම් පුතේ පේපර් එක කියලා දීලා තමයි පුතේ පටන් ගන්නෙ. පන්තියෙන් දාලා ගියත් කවන්න පේපර් එක පුතේ මම පන්තියට පළවෙනි ළමයින්ට කියලා දෙනවා. ස්ට්‍රක්චර් පේපර් එක. ස්ට්‍රක්චර් පේපර් එක කියන්නේ සෙකන්ඩ් පාර්ට් එක. විභාග දවසට පස්සේ දවසේ තියෙන්නේ. ඒකේ පුතේ තියෙනවා ප්‍රශ්න 4ක්. 1 2 3 4 කියලා ප්‍රශ්න 4ක් තියෙනවා. හරිද? පළවෙනි ප්‍රශ්නේ අහන්නේ බන්ධන කොටසෙන්. මේ එක ප්‍රශ්නයකට පුතේ ලකුණු 100 ගානේ 4ක් දෙනවා. 100 ගානේ 4යි කියන්නේ පුතේ 400යි. හරිද? ලකුණු 400ක් දෙන එක ප්‍රශ්නයකට මේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ පුතේ බන්ධන වලින් ගොඩක් දුරට. දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ පුතේ SPD ගොනු වලින්. SP අහන්නේ D අහන්නේ SP ගොනු වලින් අහන්නේ ගොඩක්. තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ පුතේ ෆිසිකල් ප්‍රශ්නයක්. ඒ කියන්නේ භෞතික රසායනයේ පුතේ ප්‍රශ්නයක් අහන්නේ. හතර අහන්නේ පුතේ ඕර්ගැනික් ප්‍රශ්නයක්. මෙන්න මේ සිස්ටම් එක තමයි පුතේ යන්නේ. මෙයාලගේ ලකුණු 400 බෙදනවා පුතේ කීයෙන්ද? 20ෙන් බෙදනවා. දැන් අපි හිතමු එක ළමයෙක් ඉන්නවා මේ ප්‍රශ්න පේපරේ ඔක්කොම ලියලා ලකුණු 400ක් ගන්නවා. එතකොට මේ 400 20ෙන් බෙදුවාම ලකුණු කීයද පුතේ? මේ ස්ට්‍රක්චර් පේපර් එකට ලකුණු දෙන්න කීයෙන්ද? 20ෙන් තමයි පුතේ ස්ට්‍රක්චර් පේපර් එකට ලකුණු දෙන්නේ. හරිද? ඒක හොඳට පුතේ අහගන්න. ඊළඟට essay correction එක මේ ස්ට්‍රක්චර් එක දෙන්නේ පුතේ ව්‍යුහගත පේපර් එක දෙන්නේ ලකුණු 400යි. essay correction එකේ ප්‍රශ්න අහනවා කීයක්ද? essay එකේ අහනවා පුතේ essay එකේ අහනවා 5 6 ඒ කොටසේ අහනවා පුතේ 5 6 7 කියලා පුතේ ප්‍රශ්න 3ක් අහනවා. B කොටසෙන් අහනවා 8 9 10 කියලා පුතේ ප්‍රශ්න 3ක් අහනවා. මෙන්න මේ ප්‍රශ්න තුනෙන් කීයක් කරන්න ඕනේද? දෙකක් කරන්න ඕනේ. මෙන්න මේ ප්‍රශ්න තුනෙන් දෙකක් කරන්න ඕනේ. එතකොට ඔක්කොම ප්‍රශ්න කීයක් කරන්න ඕනේද පුතේ? 4ක් කරන්න ඕනේ. කොහොමද කරන්නේ? 150 ඒවා පුතේ වැඩි කිරීම 4 එක ප්‍රශ්නයකට ලකුණු 150යි ලකුණු 600යි. ලකුණු 600ක් දෙනවා. හරිද? එතකොට මේ 5 6 7 පුතේ තියෙනවා. මේ 5 6 7 පුතේ මේ ප්‍රශ්න
දෙකයි කරන්න ඕනේ. ඒ දෙකට මේ පස්වෙනි ප්‍රශ්නේ අහන්නේ පුතේ වායු වලිනුයි ශක්ති විද්‍යාවෙනුයි රසායනික සමතුලිතතාවයෙනුයි. හයවෙනි ප්‍රශ්නේ අහන්නේ අයනික සමතුලිතතාවයේ වගේ එකකින් රවුල් නියම වගේ දාලා රවුල් නන්ස් දාලා. හත්වෙනි ප්‍රශ්නේ අහන්නේ පුතේ විද්‍යුත් රසායනය සහ චාලක රසායනය. අටවෙනි ප්‍රශ්නේ අහන්නේ පුතේ ඕගනික් වලින් පරිවර්තන. නවවෙනි ප්‍රශ්නේ අහන්නේ පුතේ D ගොනුවෙන් හෝ P ගොනුවෙන්. 10 වෙනි ප්‍රශ්නේ අහන්නේ පුතේ පරිසර රසායනයේනුයි කර්මාන්ත රසායනයේනුයි. මම පුතේ අපේ ළමයින්ගේ 21 ළමයිව ප්‍රෙපෙයාර් කරලා තියෙන්නේ මෙන්න මේ පස්වෙනි ප්‍රශ්නයයි හත්වෙනි ප්‍රශ්නයයි අපි කම්ප්ලීට් සුපිරි ඕනෑම ප්‍රශ්න දුන්නොත් ඉදිරිය කරන්න පුළුවන් විදිහට ලකුණු 300කට පුතේ කම්ප්ලීට් කරවුවා. මේ MCQ උවත් පුළුවන් විදිහට අයනික සමතුලිතතාවය කොට දැම්ම පුතේ. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නේ ඕගනික් එක පුතේ කම්ප්ලීට් කොට දැම්මා. ඊට පස්සේ පාරිසර රසායනය සහ කර්මාන්ත රසායනය කියන කොටස කොට දාලා ලකුණු 600 පුතේ හදා ගන්න පුළුවන්. මේක පුතේ එකක් ගන්නවා කියන එක මාරම සිම්පල් කෙමිස්ට්‍රි වලට. හරිද? එතකොට මේකේ කොහොමද වෙන්නේ? මේ 600ත් 20ෙන් බෙදනවා. එතකොට කීයද දෙන්නේ? මුළු ලකුණු 30ෙන් තමයි එන්නේ පුතේ. එසේ කුවෙක්ෂන් එක. කීයෙන් දෙන්නේ? මුළු ලකුණු 30ෙන්. එතකොට දෙවෙනි පාර්ට් එකට හම්බෙන්නේ ලකුණු 50යි. ඒ කීයෙන්ද හම්බෙන්නේ? ඉරි ගහන එකේ 400ක් කියන්නේ ලකුණු කීයක්ද? 20ෙන් බෙදලා 20යි. රචනා එකේ 600ක් කියන්නේ 20ෙන් බෙදලා කීයද? 30යි. සෙකන්ඩ් පාර්ට් එකේ ව්‍යුහගත පේපර් එකට ලකුණු 20යි. රචනා පේපර් එකට ලකුණු 30යි. ඔක්කොම ලකුණු 50යි. MCQ එකේ ලකුණු 50යි. ඒතර ඔක්කොම මුළු ලකුණු කීයද පුතේ? ලකුණු 100යි. ඇයි මම මේවා කියලා දෙන්නේ? බොරුවට තියරි පැටවුවට වැඩක් නැහැ පුතේ. පේපර් එකක් කරන්න දන්නේ නැත්නම්. පේපර් එකක් කරන්න දන්නේ නැත්නම් A level පේපර් එක ගැන දන්නේ නැත්නම්. හරිද? ඔයයි මමයි දෙන්නම් පුතේ අනාථ වෙලා එතකොට. පේපර් එක මම කියලා දුන්නේ නැත්නම් මටත් එන ගහනවා. ඔයාලා පේපර් එක දන්නේ නැතුව ඉලහාට කියලා ලිව්වොත් ඔයාලට පුතේ හරියට රිසල්ට් එකක් දාගන්න බෑ. අපේ මේ අරමුණ වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙන අරමුණ සහ අයිගන් රෑන්ක් එකක් බිහි කිරීමේ අරමුණ නැත්නම් දිස්ත්‍රික් රෑන්ක් එකක් බිහි කිරීමේ අරමුණ විභාගයක් පාස් වීමේ අරමුණ එක එක්කෙනා පුතේ කැම්පස් යාමේ සිහිනයක් තියෙනවා. ඒ හීන වලට යන්න ඕන නම් පුතේ වැඩ කරපල්ලා හරියට දැනගෙන. හරිද? හරි. පුතේ යම් පුතේ දැන් අපි පාඩමට මම හිතනවා පොඩි දැනුමක් එන්න ඇති කියලා පේපර් එක ගැන. ළමයට පේපර් එක ගැන හරියට දැනුමක් එන්න ඕන නම් පුතේ මට මැසේජ් එකක් දාලා පුතේ නැත්නම් කෝල් එකක් දාලා පුතේ අහගන්න මගේ පන්ති එන්නම ඕනේ නැහැ. ඕනම වෙලාවක ප්‍රශ්නයක් අහන්න. මෙන්න මේ නම්බර එක තියෙනවා. පන්ති එන්නම ඕනේ නැහැ පුතේ. පන්ති ආවා හෝ නාවා. මගේ පුතේ ඕන වෙලාවක ප්‍රශ්න අහන්න කෙනෙක් දිනනවා නම් මම පුතේ පුළුවන් විදියට මම දන්න විදියට උදව් කරන්න ලෑස්තියි. ඕකේ මොකද මම සම්පූර්ණව දන්නේ නැහැ. මොකද මම කියලා මේ ලෝකේ අයින්ස්ටයින් නෙමෙයි පුතේ හැමදේම දැනගන්න. අයින්ස්ටයින්ටත් බැරි දේවල් ගොඩක් තිබ්බා. ඒකයි මට පුළුවන් විදියට දන්නේ නැත්නම් ඔයලා බලලා හරි පුතේ කියලා දෙන්නම්. හරි. ඇල්කයින කරේ අපි පුතේ සරලම ඇල්කයිනය වෙන්නේ මෙයා. මෙන්න සරලම ඇල්කයිනය. එයාගේ පුතේ සූත්‍රය මොකක්ද දෙන්නේ? C2යි H2යි. ඊළඟට මෙන්න පුතේ ඊළඟ ඇල්කයිනය. ඊළඟ ඇල්කයිනය කොහොමද දෙන්නේ? C3යි H4යි. ඊළඟ ඇල්කයිනය පුතේ එකයි දෙකයි තුනයි හතරයි හයිඩ්‍රජන් එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි. දැන් පුතේ මේකත් එන පට්ට කරදරයක් නේ පුතේ. මේකත් පට්ටම කරදරයක්. හරිද? මේකත් පට්ටම කරදරයක් ඉඳලා පුතේ අපි මොකද කරන්නේ? මෙයාටත් තියෙනවා පොදු අණුක සූත්‍රය. මොකද්ද පුතේ පොදු අණුක සූත්‍රය? CnH2n ඍණ 2යි. CnH2n ඍණ 2යි. උදාහරණයක් අපි ගමු n සමානයි 4 විට C 4යි
H දෙවරක් 4 අඩු කිරීම 2යි. C4යි දෙවරක් 4 කියන්නේ 8යි. 8ෙන් 2ක් අඩු කරාම 6යි. මේ බලන්න. ආවේ නැද්ද? අපි ගමු n සමානයි 35 විතර CNH 2යි ඍණ 2නේ පුතේ සූත්‍රය. C 35යි H දෙවරක් 35 අඩු කිරීම 2. එතකොට C 35යි H 68යි. අක්කල පුතේ මෙන්න මේ සරල මැල්කයිනේ කියලා ලියලා මෙන්න මෙයාගේ පොදු සූත්‍රය පොදු අනුක සූත්‍රය ලියලා අක්කල පුතේ මේ උදාහරණ දෙක ලියා ගන්න. අක්කල හරි පුතේ අද අවසාන කොටස මොකද්ද? බෙන්සීන් කියන පුතේ කොටස තමයි හයිඩ්‍රෝකාබන වල තියෙන අවසාන කොටස මොකද්ද? බෙන්සීන්. මෙයාලා පුතේ ඇරෝමැටික් හයිඩ්‍රෝකාබනයක් වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? චක්‍රීය ලෙස තමයි පුතේ පවතින්නේ. හරිද? මෙන්න මෙයාලගේ තියෙනවා පුතේ කාබන් 6කුයි H6කුයි අඩංගු හයිඩ්‍රෝකාබනයක්. ඇයි හයිඩ්‍රෝකාබනයක් කියන්නේ? වෙනත් කිසිම පුතේ මූලද්‍රව්‍යයක් මේ කට්ටියත් එක්ක මූව් වෙන්නේ නැහැ. මෙයාලත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ පුතේ. ඒක නිසා මෙයාලත් උනවද වෙන්නේ හයිඩ්‍රෝකාබන. හැබැයි මෙන්න මෙයාලා මෙහෙම ඉන්නේ. හරිද? මෙන්න මෙයාලා පුතේ නිතරම මෙන්න මෙතන පීකාක්ෂික තියෙනවා පුතේ. මෙන්න මේ විදිහට පුතේ හැම විටම මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට පුතේ මෙන්න මේ විදිහට චක්‍රාකාරව පුතේ භ්‍රමණය වෙමින් තමයි හැමතිස්සෙම තියෙන්නේ. චක්‍රාකාරව භ්‍රමණය වෙමින් තියෙන හින්දා අපි යාගේ view එක දිනවා පුතේ මෙන්න මේ විදිහට ෂඩාශ්‍රයක් ඇඳලා බෝලයක් දානවා. ඇයි වටේ හැමතිස්සෙම පුතේ මේ පරමාණු කැරක් කැරක තියෙන්නේ. මේ වටේ තියෙන්නේ කාබන් පරමාණු 6ක්. මේ හයිඩ්‍රජන් ටික පුතේ ඇතුළට දාලා ඇඳලා තියෙන්නේ. හරිද? ආගන්න එන්න මේ විදිහට තමයි පුතේ ස්වභාවිකව තියෙන්නේ වටේ කැරක් කැරක තමයි තියෙන්නේ ඉලෙක්ට්‍රෝන බලාව හැමතිස්සෙම. එතකොට එයා වඳිනවා පුතේ මෙන්න මෙහෙම මෙන්න මේ හයිඩ්‍රජන් ටික මෙන්න මේ කොන් අතර තියෙන්නේ කොන් 6 මේ කොන් 6 කියන්නේ පුතේ ඒ වගේ තියෙන්නේ කාබන් තියෙන්නේ. ඒව ටික මොකද වෙන්නේ? හයිඩ්‍රජන් ටික ඇතුළට දාලා තමයි පුතේ ඇදලා තියෙන්නේ. තේරුණාද? හරි. ලියා ගන්න. C6යි H6යි අණුක සූත්‍රයේ ඇති C6යි H6යි අණුක සූත්‍රයේ ඇති C6යි H6යි අණුක සූත්‍රයේ ඇති චක්‍රීය හයිඩ්‍රෝකාබන C6යි H6යි අණුක සූත්‍රයේ ඇති චක්‍රීය හයිඩ්‍රෝකාබන බෙන්සීන් ලෙස හඳුන්වයි. C6යි H6යි අණුක සූත්‍රයේ ඇති චක්‍රීය හයිඩ්‍රෝකාබන බෙන්සීන් ලෙස හඳුන්වයි. ලියාගන්න ඒකේ අර්ථෙම ලියන්න පුතේ. මෙහි ඉලෙක්ට්‍රෝන වලාව සෑම විටම භ්‍රමණය වන නිසා පහත පරිදි බෙන්සීන් නිරූපණය කරයි.
පහත පරිදි බෙන්සීන් නිරූපණය කරයි. පහත පරිදි බෙන්සීන් නිරූපණය කරයි. පුතේ ටක් ගාලා මේක ඇඳා මේක ඇඳා. හොඳ ළමයි ටික වගේ අඳින්න ටක් ගාලා. හරියට පුතේ පාඩම් කරන්න. ඒතකොට තමයි ගොඩ යන්න පුළුවන් ඈ. හරි ටක් ගාලා ගන්න එක. පුතේ ඕගනික් කියන්නේ සරලයි ඈ. මම හරියට සරල විදිහට උගන්වන්නේ. හරිද? පරිවර්තනයේ මන්දන පුතේ එපා වෙනකන් ඈ. බය වෙන්න එපා එක. ගොඩ දාන්නම්. ගොඩ දානවාද කියලා බලන්න තමයි පුතේ මාසයම ෆ්‍රී දුන්නේ. ඇවිල්ලා බලන්න. ඔයාලට ගොඩ යන්න බැරිද කියලා. ඒකක් ගන්න තවත් බැරි නෑ පුතේ. ඒකක් ගත්ත මිනිස්සෙක් ගාවට යන්න ඕනේ. හරියට ඒ අරන් දෙන්න දිස්ත්‍රික්ට් එකක් දාන මිනිස්සෙක් ගාවට යන්න පුතේ ක්ලාස් එකට. හරිද? නැත්තම් පුතේ යන්න එපා. පන්තියෙන් පුතේ උගන්නන්න නැතුව පැය ගාණක් කාලේ කරන මිනිස්සෙක් ගාවට ජීවිතේට යන්න එපා පුතේ. අන්න ඒගොල්ලෝ තියාගන්න. මගේ එන්නේ කියලා මම කියන්නේ ජීවිතේට. ඔයාලට මගේ ගාවත් පුතේ මම ඕගනික් ටික කොට දාලා දෙන්නම්. කොහොම හරි පුතේ ඕගනික් ප්‍රශ්න දෙන්න ලකුණු 30 පුතේ ඔයාලට ගන්න සිස්ටම් එක කියලා දෙන්නම්. පුතේ මම කොච්චර කියලා දුන්නත් වැඩක් නැහැ. ඔයාලා ගෙදරදී පාඩම් කරේ නැත්තම්. හරිද? හරි. පුතේ මේ තියෙන්නේ පුතේ මෙයාලගේ පී කාක්ෂික තියෙනවා. ඒ වටේ පුතේ ඉලෙක්ට්‍රෝන ටික පුතේ භ්‍රමණය වෙමින් තමයි යන්නේ. ඒක නිසා පුතේ පරමාණු හැමතිස්සෙම තියෙන්නේ කොහමද? චක්‍රාකාරව භ්‍රමණය වෙලා. අන්න ඒක තමයි පුතේ මම කිව්වේ. ලොකු දෙයක් කිව්වේ නෑ. හරිද? හරි. පුතේ ඊළඟ සතියේ තියෙන්නේ සිකුරාදා හවස 6 ඉඳන් රෑ 9 වෙනකම්ම තියෙනවා පන්තිය. ඊට පස්සේ සතියේ නොමිලේ මේ මාසෙම පුතේ නොමිලේ ඕගනික් පන්තිය. ඔයාලට පුතේ ඇවිල්ලා බලන්න ඔයාලගේ ලකුණු වැඩි වෙන්නේ නැද්ද ඕගනික් ප්‍රශ්නයක් කරගන්න බැරිද කියලා බලන්න. හරිද? අපි ඕගනික් ප්‍රශ්න කරනවා පුතේ ලකුණු සතියේ පස් සතිය වෙනකොට. ඒතර ඔයාලා බලන්න කොහමද ඔයාලගේ දැනුම වැඩි වෙන්නේ කියලා. පේපර් එකට බය වේද කියලා බලන්නකෝ. පේපර් එකට පුතේ පොඩ්ඩක්වත් බය වෙන්නේ නැහැ. දවසට මම පේපර්ස් 3ක් පුතේ ඉඳන් සාකච්ඡා කරුවා. අහන්නකෝ ඒ ළමයි පුතේ දන්නවා නම් කියයි. හරිද? පේපර් ටික ස්ටොයිකියොමෙට්‍රි ඔය වගේ පොඩි පොඩි ගණන් ටිකක් ඇදෙව්වා. ඊට පස්සේ අද පුතේ හවස කරා ඕගනික් ලොකු ප්‍රශ්න ටිකක් 21 ළමයි ටිකට. දැන් පුතේ 21 නම් එපා වෙලා තියෙන්නේ ඈ. මොකද සිලබස් ඉවර කළා දැන් මාස 6කට 7කට වලින් තමයි සිලබස් ඉවර කරේ. ඒක හිතන්නකෝ. එපා වෙලා තියෙන්නේ ඈ. දැන් පේපර්ස් කරලා පේපර්ස් උත්තයි කරන්න දෙයක්වත් නැහැ. උන්ගේ ඒක ගන් රෙඩි වෙලා ඉවරයි ඈ. ඒක නිසා. හරි. පුතේ මෙන්න මේ කටපාඩම් කරන්න ඕන සංයෝග ටිකක් තියෙනවා. බෙන්සීන් ගැන කතා කරද්දී පුතේ ඔයාලා මේ ටික කටපාඩම් කරලා තියෙන්න ඕනේ. හරිද? හරි. ලියා ගන්න. ස්පෙෂල් පාඩම් කරලා තියෙන්න ඕනේ පුතේ නම් ටික. හරි දැන් අපි දන්නවා ළමයාගේ නම දන්නවා දැන් අම්මලා තාත්තලාගේ නෑයන්ගේ නම් ටික දැන් අහන්න දැන්. දැන් පුතේ මෙම් බෙන්සීන් න්‍යෂ්ටියට CH3 කාණ්ඩය බැඳිලා නම් ලස්සනට අදින්න ඈ බෙන්සීන් එක ලස්සනට අදින්න පුතේ ඈ. මෙතිල් බෙන්සීන් කියලා කියනවා පුතේ. මෙතිල් බෙන්සීන්. නැත්තම් මේකට කියනවා තොලුවින් කියලා. C2යි H5යි තියෙන එකට අපි කියනවා පුතේ එතිල් බෙන්සීන් කියලා කියනවා. NO2 කාණ්ඩය බැඳුනහම මෙන්න මේ නම් ටික මතක තියාගන්න පුතේ. නයිට්‍රෝ බෙන්සීන් කියලා අපි කියනවා. මෙතන පුතේ මෙතනට OH කාණ්ඩයක් බැඳුනම අපි කියනවා ෆීනෝල් කියලා. මොකද්ද? ෆීනෝල් කියලා. මෙතනට COOH කාණ්ඩයක් බැඳුනහම COOH කාණ්ඩයක් බැඳුනහම අපි කියනවා බෙන්සල්ඩිහයිඩ්.
බෙන්සල්ඩිහයිඩ් කියලා කියනවා. මෙන්න මේකට පුතේ COOH කාණ්ඩයක් බෙන්සීන්ට බැඳුනහම අපි කියනවා බෙන්සොයික් අම්ලය කියලා. බෙන්සොයික් අම්ලය කියලා කියනවා පුතේ. මේ බෙන්සීන්ට NH2 කාණ්ඩයක් බැඳුනහම අපි කියනවා පුතේ ඇනලීන් කියලා. දැක්කද? ඇනලීන් කියලා කියනවා. තව පුතේ බෙන්සීන්ට N2Cl කාණ්ඩයක් බැඳුනහම බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් කියලා කියනවා පුතේ. බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ් කියලා කියනවා. හරි. ඔන්න ඔය නම් ටික පුතේ කටපාඩම් වෙන්න ඕනේ. ටක් ගාලා ලියා ගන්න. මේ නම් ටික පුතේ ඔයාලා දන්නේ නැතුව ඇති. ඒ වුණාට පුතේ අපි ඉදිරියට යනකොට මම බෙන්සොයික් අම්ලය කියලා කියද්දී ඔයාලට නම මතක තියෙද්දි සංයෝගය මතක තියෙන්න ඕනේ. බෙන්සීන්ට COOH කාණ්ඩයක් බැඳුනාම නේද බෙන්සොයික් අම්ලය හැදෙන්නේ. බෙන්සීන්ට COH කාණ්ඩයක් බැඳුනාම නේද බෙන්සල්ඩිහයිඩ් හැදෙන්නේ. අන්න ඒක පුතේ ඔයාලට ඔළුවේ තියෙන්න ඕනේ. ටක් ගාලා පුතේ ලියා ගන්නවද? හරි. පුතේ අද අපි ඉගෙනුවේ හොඳට අහගන්න. අද අපි ඉගෙනුවේ අද අපේ ඕගනික් අලුත් පන්තියේ ලස්සන දෙයකට අපි මුණ දුන්නේ. මොකක්ද ලස්සන දේ? පුතේ පටන් ගත්තා මොකද්ද මේ කාබනික රසායනය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. කාබනික රසායනයට අඩංගු පාඩම් 4 ගැන පුතේ අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි පුතේ පළවෙනි පාඩම ඒකේ පටන් ගත්තා. ඒකේ අපි ඉගෙන ගත්තා කාබන් කොහොමද මේකට වැදගත් වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරා පුතේ ක්‍රියාකාරී කාණ්ඩ ගැන. ක්‍රියාකාරී කාණ්ඩයේදී පළවෙනි එක අපි කතා කරලා ඉවරයි. මොකද්ද? හයිඩ්‍රෝකාබන ගැන කතා කරා. මේ හයිඩ්‍රෝකාබන වර්ග දෙකක් තියෙනවා මොනවද? ඇලිපැටික හයිඩ්‍රෝකාබන සහ ඇරොමැටික හයිඩ්‍රෝකාබන කියලා. හරිද? ඇලිපැටික හයිඩ්‍රෝකාබන කියන්නේ ඇල්කේන, ඇල්කීන සහ ඇල්කයින කියන කොටස් තුන. ඊට පස්සේ ඇරොමැටික හයිඩ්‍රෝකාබන කියලා කියන්නේ පුතේ මොකද්ද? බෙන්සීන් කියන කොටස් ටික. එතකොට පුතේ ඊළඟට අපි ඒ ගැන පුතේ ප්‍රධාන කොටස් ටික කතා කරා. ලස්සනට කොහොමද අපි ඕනෑම මොහොතකදී පොදු අණුක සූත්‍රයක් දාලා ඇල්කේන, ඇල්කීන, ඇල්කයින පුතේ හොයාගන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ බෙන්සීන් කියන එක්කෙනාගේ කොහොමද ඉලෙක්ට්‍රෝන වලාව හැසිරෙන්නේ කියලා අපි කතා කරා. මේ වගේ අපි වෙනස් වීම ගැන කතා කරා. ඊට පස්සේ මම ඔයාලට කියලා දුන්නා සරලව පේපර් එකක් කොහොමද ගොඩ දාගන්නේ කියලා. පේපර් එකක් ගොඩ දාගන්න සිස්ටම් එක පුතේ තියෙනවා. ඒකකට යන්න ආස ළමෙක් ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න. මම ඔයාලට අනිවාර්යෙන් ඒකට යන්න උදව් කරන්න ලෑස්තියි. මොකද මම මෙතනට ආවේ පුතේ අමාරුවෙන් ගෙනෙන. මම කැමති මගේ අහිංසක ළමයිනොත් දුප්පත් අම්මලා තාත්තලා ළමයිනොත් ලස්සනට පොන්තනකට ගිහිල්ලා ගොඩ යනවා. එහෙනම් පුතේ අදට මම පන්තිය ඉවර කරනවා. ඉවර කරන්න ඔයාලා යන්න කලින් මගේ පන්තිය අද කොහොමද කියලා පොඩි මැසේජ් එකක් දාගෙන යන්න. ඊළඟ දවසේ සිකුරාදා හවස 6 සිට 9 වෙනකම් අපි හැමෝම බලාපොරොත්තු වෙන අද මම පන්තිය ඉවර කරනවා. මැසේජ් එකක් දාලා යන්න. ඒක මට ලොකඩක් හයියක් වෙනවා.